අපි කතා කරපු ප්‍රශ්න වලින් එහෙම් පිටින්ම මේ විදිහටම නොමිලේ පවත්වපු සම්මන්ත්‍රණ මාලාවක් කතා කරපු ප්‍රශ්න ටිකෙන් දෙවන ප්‍රශ්නය සහ තුන්වන ප්‍රශ්නය සාමාන්‍ය පෙළ විභාගයේදී එහෙම් පිටින්ම ගෙඩි පිටින්ම අහලා තිබ්බා. තේරුණාද? රයිට්. ඉතින් ඒකින්ද මං හිතනවා ඊළඟ අවුරුද්දෙත් කියන්නේ ඔයාලගේ අවුරුද්දෙත් 11 පුතා දරුවන්ගේ අවුරුද්දෙත් ඔයාලා ලියන අවුරුද්දෙත් ඒ විදිහටම වෙයි කියලා. රයිට්. ඉතින් ඇලර්ට් එකේ ඉන්න ඇත්තම කතාව අලුත් දෙයක් හැම සමහර කට්ටියට ඉතින් සමහර ගුරුන්ගේ සමහරට යනවා ඇති ප්‍රශ්නයක් නෑ අපි මේක කරන්නේ නිකන් තිල්න තමයි කිව්වේ. අතන තිල්න ධනංජය තිල්න තමයි කිව්වේ. සර් මේ තමයි ළමයි ගොඩක් ඉන්නවා. මේ ළමයි සමහර කට්ටිය ක්ලාස් වලට යනවා. සමහර කට්ටිය යන්නේ නෑ. අපි සර් නිකන් කරන ක්ලාස් එක සර් හැමෝටම හැම එකම බෙදාගමු කියන අදහස දීලා ඉවරලා තිදින තමයි කිව්වේ මෙහෙම අපි මේ වගේ වැඩක් කරමු කියලා. රයිට්. ඉතින් හොඳයි. ගිය අවුරුද්දත් අපි මේ වගේම වැඩක් කරා. ගිය අවුරුද්දෙත් මේ විදිහෙන් ළමයි ගොඩක් හිටියා අපිත් එක්ක. රයිට්. ඉතින් අපි අද කතා කරන්න යන්නේ මේ කලින් මං ගැන විස්තර කරුවේ නෑ නේද? මගේ නම රුවන් දර්ශන. දැන්ට මම නම් මුද්‍රිකාංග ඉංජිනේරුවෙක් විදිහට නැත්නම් සොෆ්ට්වෙයාර් ඉංජිනේර් කෙනෙක් විදිහට වැඩ කරනවා IT ෆීල්ඩ් එකේ. මේ දවස්වල නම් ක්ලවුඩ් සර්විස් එකක්. කියන්නේ අපි කතා කරන්න යන මාතෘකාවම තමයි ක්ලවුඩ් සේවාවක් කවුඩ් සේවාවක් සම්බන්ධ මුද්‍රිකාංගයක් තමයි ඩෙවලොප් කරගෙන ඉන්නේ. ඉතින් අපි කතා කරන්න යන්නෙත් අද මේ ක්ලවුඩ් සර්විස් කියන ටොපික් එක ගැන. නැත්නම් ක්ලවුඩ් සේවාවන් ගැන තමයි කතා කරන්න යන්නේ. ඒ වගේම තමයි අන්තර්ජාලය සහ විද්‍යුත් තැපෑල. නැත්නම් අපි කියනවා ඉන්ටර්නෙට් ඇන්ඩ් ඊමේල්. හැමෝම දන්න ටොපික් එකක්. අන්තර්ජාලය. ඒ වගේම තමයි විද්‍යුත් තැපෑල. ඉතින් මේ ටොපික් එක අනිවාර්යෙන්ම MCQ 3-4ක් එනවාමයි පේපර් එක. තේරුණාද? මේ පේපර් එකට අනිවාර්යෙන්ම තියෙනවා MCQ 3-4ක්. ඒ වගේම තමයි දෙවන කොටසේ පළවෙනි ප්‍රශ්න 10 දී අපිට අනිවාර්ය ප්‍රශ්නයක් තියෙනවා මේ අන්තර්ජාලය සහ විද්‍යුත් තැපෑල කියන පාඩම. තේරුණාද? මේක මේ එක්සෑම් එක ගැන හිතන්න එපා. එක්සෑම් එක නම් මොනවා හරි ලියන්න පුළුවන්. නමුත් අපි අනාගතේ යන්නේ දරුවනේ කොයි බටද නේද? තනි කරම ටෙක්නොලොජි එක්කන්ද යන්න වෙලා තියෙන්නේ. නේද? සරල උදාහරණයක් ගත්තොත් කොරෝනා ඇවිල්ලා මොකද කරේ? අපි ඔක්කොම ඔන්ලයින් කරානේ. සේරම ඔන්ලයින් වලට කන්වර්ට් කරා. අන්තර්ජාලය හරහා ඉගෙනීම 10 පන්තියේ ඉගෙන ගන්න දුරස්ථ අධ්‍යාපනය කියන මාතෘකාව නැත්තම් e-learning නැත්තම් distance learning කියන එක. ඉතින් දැන් ඒක ඇත්තක් කරලා ඉවරලා මොකද වෙලා තියෙන්නේ? දැන් අගේට දැන් අපි දුරස්ථ අධ්‍යාපනය. සර් කොහෙද? ළමයි ටික කොහෙද නේද? ඔය විදිහට අපි අධ්‍යාපනය ලබනවා. නේද? ඉතින් right. ඔය විදිහට අපි අධ්‍යාපනය ලබනවා. right. ඉතින් ඒ වගේම තමයි අපි අද කතා කරන්න යන්නේ මේ මෙන්න මේ කියපු අන්තර්ජාලය හා විද්‍යුත් තැපෑල. right. ඉතින් මම හිතනවා මෙතන ඉන්න දරුවෝ ඔක්කොම ඉන්නේ 10 පන්ති 11 පන්ති දරුවෝ. right. ඉතින් මේ විදිහටම අපි සම්මන්ත්‍රණ මාලාවක් ඒ කියන්නේ නොමිලේ පවත්වන සම්මන්ත්‍රණ මාලාවක් පවත්වනවා සාමාන්‍ය පෙළ විභාගයේ අරමුණු කටගෙන. තේරුණාද? ඒ සාමර්ථයක් ලබා ගන්න. මං හිතනවා මෙතන ඉන්නේ ඔක්කොම ඉන්නේ ඒකක් ගන්න. නේද? right. මං හිතනවා කවුරු හරි W එකක් ගන්න, S එකක් ගන්න, නැත්තම් C එකක් තමයි මට ඕනේ කියලා අදිෂ්ඨානෙන් ඉන්න කවුරු හරි ඉන්නවද? එහෙම කවුරු හරි ඉන්නවද? ඕන් රේස් හෑන්ඩ් එක තියෙනවා. ක්ලික් කරලා කියන්න පුළුවන් මම ඉන්නේ C එකක් ගන්න, මම ඉන්නේ S එකක් ගන්න, මම ඉන්නේ W එකක් ගන්න. W එකක් ගන්න ලියන්න ඕනේ නැහැ නේ කොහොමද? right. එහෙම කවුරු හරි ඉන්නවද? මෙතන කවුරු හරි ඉන්නවද? මම ඉන්නේ ඒ සාමර්ථයක් ගන්න. මම තමයි සුපිරි වැඩෙක්. මම අනිවාර්යයෙන් මේ එකක් දානවා කියන කවුරු හරි ඉන්නවද? මම කොහොම හරි මගේ රිසල්ට් එක ඒකක් දානවා කියන අදිෂ්ඨානය තියෙන. මම ඒ සෑන්ඩ් එනවා. ඔව්. බලමු. right. ඉතින් දරුවනේ හැමෝගෙම අදිෂ්ඨානය තමයි මොකද්ද? කොහොම හරි කරලා ඒ සාමර්ථයක් දාගන්න. නේද? හැමෝම දානවා. raise hand කරනවා. ඔව්. ඒ කියන්නේ හැමෝම මෙතනට ආවේ යම් කිසි දෙයක් ඉගෙන ගන්න. නේද? right. ඉතින් අපි මෙතන කතා කරන්නේ අද කොහොමද මේ ICT කියන විෂයත් එක්ක මේක මේ සිලබස් එකේ තියෙන පතරංගේ නෙමෙයි උගන්වන්නේ මෙතන. තේරුණාද? කවුරු හරි කියනවා නම් සර් සිලබස් එකේ ඔය කෑල්ල නෑ මෙතන උගන්වන්න එපා කියලා ඕන් තියෙනවා එක්සිට් එක යන්න පුළුවන්. right. ඉතින් මෙතනදී වෙන්නේ කිව්වොත් කෙලින්ම මේ ICT කියන සිලබස් එකේ තියෙන ඒවාම උගන්වන්නේ නෑ මම නම්. තේරුණාද? මගේ සිලබස් එකේ තියෙන ඒවා මම උගන්වන්නේ.
එතකොට මේ අපේ සිලබස් එකට මෙව්වා නෑනේ. ඒව වැඩක් නෑ. right ඉතින් මෙතන අපි අද කතා කරන්නේ දුවේ පුතේ කෙලින්ම මේ real world scenarios ඇත්තම කතාව ඒක. ඒ කියන්නේ සැබෑ ලෝකයේ තියෙන දේවල් එක්කන් තමයි අද ICT ඉගෙන ගන්න යන්නේ. පොඩ්ඩක් විතර වෙනස් වෙනවා. right ඉතින් අපි අද කතා කරනවා මේ මාතෘකාව ඉන්ටර්නෙට් ඇන්ඩ් ඊමේල් කියන ටොපික් එක. right මම හිතන්නේ සමහර කට්ටිය ඉගෙන ගන්නත් ඇති ලොකු වැල් වටාරන් ලියාගෙනත් ඇති. right ඉතින් ඇත්තටම ඕනේ ICT කියන විෂයට වැල් වටාරන් නෙවෙයි. කෙලින්ම ඕනේ තියරිත් නෙවෙයි. ප්‍රැක්ටිකල් තමයි ඕනේ. තේරුණාද? ඔය විදිහටම අපිත් ඔය පන්තිවලදී ඉගෙන ගත්තා. right ඉතින් ඒ වගේම තමයි මේ විදිහට අපි ඉගෙන ගන්නකොට ඔයාලම දැන් ඉන්ටර්නෙට් කිව්වට පස්සේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉන්ටර්නෙට් කියන්නේ මොකක්ද කියලා හැමෝම දන්නවා. මම ඉගෙන ගන්න කාලේ මම ඉස්කෝලේ ඔයාලගේ වයස්වල ඉන්න කාලේ ඉන්ටර්නෙට් කියන එක දැකලා තිබ්බේ 3G ඩොංගල් එකකින් විතරයි. ඒකත් හරිම අමාරුවෙන් තමයි කනෙක්ට් කරගෙන යන්නේ තියෙන්නේ. ඒ වගේම තමයි දැන් හැමෝම ගාව ස්මාර්ට් ෆෝන් එකක් තියෙනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ ස්මාර්ට් තමයි. දැන් ස්මාර්ට් ලෝකයක් වෙලා තියෙන්නේ. නමුත් ඒ කාලේ ස්මාර්ට් තිබ්බේ නැහැ. යන්තම් Nokia ෆෝන් එකක් අරගෙන තමයි අර ලෝක ගෝලය වගේ තියෙන අයිකන් එක ක්ලික් කරලා ඉන්ටර්නෙට් යන්න පුළුවන් කියන එක අපි ඒ දවස්වල ඉගෙනගෙන තිබ්බේ. ඒකත් ඉතින් අර web 69 tricks කියලා වෙබ් අයිඩියක් තිබ්බා. ඉතින් ඒකෙන් තමයි මොනවා හරි ඩවුන්ලෝඩ් කරනවා නම් ඩවුන්ලෝඩ් කරගන්න තිබ්බේ. right ඉතින් අද ප්‍රශ්නයක් නෑ. අද Android කියන තාක්ෂණය ඇවිල්ලා තියෙනවා. ඒත් එක්කම අපේ දැන් knowledge එක තියෙනවා. right ඉතින් උදාහරණයක් විදිහට මම 6 පන්ති දරුවන්ට ක්ලාස් එකක් කරා. ඉතින් 6 පන්ති කියලා කියන්නේ පොඩි පන්තියක්. ඉතින් ඒ දරුවන්ගේ අහුවා පුතේ ඔයාලට කාටවත් ලැප්ටොප් කම්පියුටර්ස් එහෙම තාම දාන්න දීලා නැතුව ඇතිනේ කියලා තමයි මම ප්‍රශ්නය ඇහුවේ. පටන් ගත්ත පළවෙනි දවසේ. right නෑ සර් අපිට තියෙනවා. හැමෝම කියනවා අපිට අත උස්සලා මට ස්මාර්ට් ෆෝන් එකක් තියෙනවා මට ටැබ්ලට් එකක් අරන් දීලා තියෙනවා මට ලැප්ටොප් එකක් තියෙනවා මට ඩෙස්ක්ටොප් එකක් තියෙනවා කියලා පන්ති හිටපු ඔක්කොම ටික අත උස්සලා කියනවා. ඉතින් මේ ඉන්ටර්නෙට් කියන එක ඊමේල් තාක්ෂණය කියන එක අපිට දැන් අලුත් නෑ. හැබැයි මේකෙදි දරුවනේ අපි ඉගෙන ගන්න අලුත් කරුණු ටිකක් තියෙනවා නේද? අපි දැන් ඔය මේ දවස්වල මොනවද ගෙදර ඉන්න ගමන් හැමෝම අතේ ෆෝන් එකක් තියෙනවා. කොල්ලෙක් කෙල්ලෙක්ට මැසේජ් එකක් දානවා. කෙල්ලෙක් කොල්ලෙක්ට මැසේජ් එකක් දානවා. නේද? කොල්ලෝ ගිහිල්ලා ඉවරලා එක එක වෙබ් අඩවි වල එක එක ලින්ක් වලට යනවා. හැබැයි මොකද්ද ගැටලුව? ගියාට පස්සේ behind the scenes දන්නේ නැහැ. ගොඩක් කට්ටිය. නේද? behind the scenes දන්නේ නැහැ. ඉන්ටර්නෙට් කියන එකේ අපි දන්නේ පොඩි ඒරියා එකක් විතරයි. right අපි අද කතා කරමු මේ ඉන්ටර්නෙට් and ඊමේල් කියන තාක්ෂණය ගැන ගැඹුරින් සහ උඩිනුත් දෙකෙන්. right හරි ඉතින් මම හිතන්නේ පාර්ටිසිපන්ට්ස්ලා 60ක් ඉස්සර ඇවිල්ලා ඉන්නවා. හොඳයි. ඉතින් එක දවසෙන් තමයි මේ ගෲප් එක 250 මම හිතන්නේ ලං වුණේ. හොඳයි හොඳ ළමයි ටිකක් ඉන්නවා ඒ කියන්නේ. right ඉතින් 250ක් මම හිතන්නේ පිරුණා. right ඉතින් ඒකෙන් මේ සුළුමු ප්‍රමාණයක් තමයි ඇවිල්ලා තියෙන්නේ ක්ලාස් එකට අද. මම හිතන්නේ අනිත් කට්ටියත් පස්සේ තියෙන අනිත් ක්ලාස් වලට අපි සම්බන්ධ වෙයි. ඒ වගේම තමයි අපේ ඉන්ටර්නෙට් ඇන්ඩ් ඊමේල් කියන පාඩමේදී අපි ඊයේ කතා කරා. මම ඊයේ ක්විස් එකක් එහෙමත් දැම්මා ඔන්ලයින් එකක්. කට්ටිය කරාද? කීප දෙනෙක් කරලා තිබ්බා මම හිතන්නේ. හැමෝම කරලා තිබ්බේ නෑ. right ඉතින් තාක්ෂණයත් එක්ක යන IT කරන ළමයි විදිහට අනිවාර්යෙන්ම ඔන්ලයින් තාක්ෂණයට අනිවාර්යෙන්ම හුරු වෙන්න ඕනේ. තේරුණා නේද? නැත්තම් ඉතින් IT කරලත් වැඩක් නෑනේ. right ඉතින් ඒකින්ද අනිවාර්යෙන්ම මොකද වෙන්න ඕනේ? ඔව් නෝට් එකක් දෙනවද? නෝට් දෙනවා බය වෙන්න එපා නෝට් හම්බ වෙනවා. right ඉතින් අපි නෝට් එකට වඩා කෙලින්ම ඔළුවට තමයි දාගන්න ඕනේ. තේරුණාද? ඔය නෝට් පොත් පුරවන්න පුළුවන් දරුවනේ. තේරුණා නේද? කැම්පස් එකේදී මම ලිව්වා අවසාන වසරේදී ඔව් ඔයාලා O level වලට දිනවා වගේ පොත් 3ක් ලිව්වා පැය 3කින් ඉංග්‍රීසි භාෂාවෙන්. තේරුණාද? ඉතින් කම්පියුටර් සයන්ස් සබ්ජෙක්ට් එකකට මම ලිව්වා පොත් 3ක්. නේද? ලියන්න පුළුවන්. ගැටලුවක් නැහැ. කිසිම ගැටලුවක් නැහැ. අපිට ඕන තරම් අතපය කැඩෙනකන් ලියන්න පුළුවන්. හැබැයි අපි පොත් පුරවලා හරියන්නේ නැහැ. අපි හදා ගන්න ඕනේ බ්‍රේන් එක. මොකද අනාගතේ මෙතන ඉන්නේ මම හිතන්නේ IT කරන්න IT ෆීල්ඩ් එකේ ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙන්නේ. software engineersලා, business analystලා, QAලා, ඒ වගේම තමයි cloud engineersලා ඔය වගේ සෙට් එකක් තමයි මෙතන ඉන්නේ. ඉතින් එහෙම යන්න නම් පොත් පුරවලා හරියන්නේ නැහැ. ප්‍රැක්ටිකල් තමයි අපි හදාගන්න ඕනේ. හැම පැත්තම තේරුණාද? හැම පැත්තෙම අපි හදාගන්න ඕනේ ප්‍රැක්ටිකල් ලයිෆ් එක. තේරුණාද? right. ඉතින් අද අපි කතා කරමු මොනවද මේ ඉන්ටර්නෙට් ඇන්ඩ් ඊමේල් කියන්නේ කියලා. right. ඊට කලින් right මම හිතනවා ස්ලයිඩ් එක පේනවා ඇති කියලා. පේනවද? right. පේනවා සර්.
right ඉතින් අපි කතා කරන්න යන්නේ මේ ඉන්ටර්නෙට් and ඊමේල් කියන තාක්ෂණය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඉතින් ඒ යටතේදී අපි දන්නවා මොනවද මේ ඉන්ටර්නෙට් කියලා කියන්නේ. අයිඩියා එකක් තියෙන මොකද්ද ඉන්ටර්නෙට් කියන්නේ කියලා. අදහස් දෙන්න පුළුවන්. අර අනිත් ක්ලාස් වල වගේ කිසිම වෙලාවකදී මේක කරලා නැහැ. මේ මයික් මියුට් කරලා ඔයාලගේ එහෙම සෙල්ලම් දාලා නැහැ. ඉතින් ඔයාලට පුළුවන් ඕනෑම අවස්ථාවකදී ඔයාලගේ අදහස් ප්‍රකාශ කිරීමක් සිද්ධ කරන්න. right. මොකද්ද මේ ඉන්ටර්නෙට් කියලා කියන්නේ? අදහසක් තියෙයිද? ඉන්ටර්නෙට් ජීවිතේටවත් ගිහිල්ලා නැහැ මම නම් දන්නෙත් නැහැ. එහෙම කවුරු හරි ඉන්නවද මෙතන? මොකද්ද? pages වලට යන මාර්ගය ඇහෙන්නේ නැදරු. ඉන්ටර්නෙට් ගැන අන්තර්ජාලය. මොකද්ද? ඉන්ටර්නෙට් ගැන අන්තර්ජාලය. ඔව් ඉන්ටර්නෙට් කියලා කියන්නේ අන්තර්ජාලය. හරිම ලේසි. right. සාමාන්‍ය පෙළටත් ඔය උත්තරේ ලිව්වත් ලකුණු හම්බ වෙනවා. ගැටලුවක් නැහැ. තේරුණාද? right. ඉතින් නමුත් මේ ඉන්ටර්නෙට් එක කියලා කියන්නේ අපි විනාඩියක් ඉන්න මේ පාන් ලොරියක් කියලා නවත්තලා right ඉතින් අපි තාක්ෂිත් එකේ ඒකයි ගැටලුවක් කරගන්න එපා ඒක මං කියන එක ඇහෙනවා කියලා මං හිතනවා right ඉතින් මේ ඉන්ටර්නෙට් කියලා කියන්නේ දරුවනේ ලෝක පුරා පිහිටි පරිගණක ජාලවල එකතුවක් නේද දැන් තමන් කම්පියුටර් එකට තමන්ගේ පරිගණකය සම්බන්ධ කරලා තියෙනවා නම් අන්තර්ජාලයට දැන් ඔයාලා හැමෝම තමන්ගේ ඩිවයිස් එකක් මොකක් හරි අන්තර්ජාලයට සම්බන්ධ කරලා තියෙනවා නේද හැමෝම සම්බන්ධ කිරීමක් කරලා තියෙනවා. ඉතින් ඔය කියන්නේ ඔයාලත් සාධරණීය මෙම්බර්ස්ලා තමයි දැන් අන්තර්ජාල කොටස්කරුවෝ නේද? ඔයාලත් අන්තර්ජාලයේ කොටස්කරුවෝ. ඒ කියන්නේ wide area network වල ප්‍රධානතම අංගයක් තමයි අන්තර්ජාලය කියලා කියන්නේ. ඉතින් මේ wide area network වල කොටස්කරුවෙක් තමයි ඔයාගේ පරිගණකය, ඔයාගේ ජංගම දුරකථනය. තේරුණාද? ඉතින් ඔයාලට පුළුවන් දරුවනේ මේ අන්තර්ජාලය හරහා අවශ්‍ය ඕනෑම දෙයක් හොයන්න හැකියාවක් තියෙනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ නේ. යුනිවර්සිටි එකට වාලා දවසක ගියාට පස්සේ දරුවනේ අනිවාර්යෙන්ම Google සරණම් තමයි. තේරුණාද? right. ඉතින් අපේ තියෙන ප්‍රශ්න වලට අපි ඉගෙන ගන්න කරුණු වලට වැඩිපුරම අපිට තොරතුරු හම්බ කරන්න තියෙන්නේ තොරතුරු හොයා ගැනීම කරන්න තියෙන්නේ අන්තර්ජාලය භාවිතා කරලා. ඉතින් අපි දැන් තේරෙනව දරුවනේ මොකද්ද අන්තර්ජාලය ඇයි මෙහෙම වැදගත් වෙන්නේ කියන දේ. right. ඉතින් අපි අන්තර්ජාලය ගැන කතා කරොත් එහෙම අන්තර්ජාලය කියලා කියන්නේ පරිගණක ජාල සමූහයක එකතුවක්. right. ඉතින් ජාල සමූහයක එකතුවක් වුණාට පස්සේ මේකට අයිතිකාරයෙක් එහෙම නැද්ද? මොකද හිතන්නේ? අයිතිකාරයෙක් එහෙම නැද්ද? right. අපි බලමු අයිතිකාරයෙක් ඉන්නවද කියලා. ඊට කලින් මට දැනගන්න ඕනේ මේ අන්තර්ජාලය කියන එක ඇයි මොකටද හැදුවේ? හේතුවක්, අයිඩියා එකක්, අදහසක් තියනවද? ඕන කෙනෙකුට උත්තරයක් දෙන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. අන්තර්ජාලය ඇයි හැදුවේ? මොන පරමාර්ථයෙන් හැදුවේ මේක? අයිඩියා එකක් තියනවද? අන්තර්ජාලය ඇයි ලෝකේ පුරා සිද්ධ වෙන තොරතුරු දැනගැනීම තොරතුරු ගැන ගැනීම නේද? ඉස්සර කාලේ මොනවද උනේ? මොකද කරේ රජතුමා මොකද කරේ? යවුවා බටේ ගහ යන්න කියලා මොනවද? පණිවිඩ පෙරකාරයෝ යවුවා. මතකනේ ඒ කාලේ හිටියනම් මතක ඇති. right. ඒ වගේම තමයි මොනවද? අර මොනවද මේ රොබින් හුඩ් වගේ ඊතල වල ගැට ගහලා පණිවිඩ යවුවා. නේද? ඒ වගේම තමයි තව මොනවද කරේ? අතීතයේදී. තව දුම් ගැහුවා. දුම් ගැහුවා. ඔය වගේ දේවල් කරා. දැන් අපි මේ මේවල් කරනවද? දැන් පෙම්වතා සමග පෙම්වතිය මැසේජ් කරනවා දුම් තාක්ෂණය හරහා. නේද? නැත්නම් සැලලිහි සංදේශය වගේ කුරුල්ලන් භාවිතා කරලා වැඩේ කරනවා. මල මගුලක් වෙන්නේ එහෙම වුණා නම් නේද? යවන්න ඕනේ පණිවිඩය වෙන ගෙදරකට යනවා නේද? කිසිම මැරෙන්නේ. ඉතින් ඔය වගේ ප්‍රශ්න ගණනාවක් තියෙනවා. නමුත් දැන් අපි අන්තර්ජාලය භාවිතා කරලා දත්ත sannivedanaya කරනකොට දුවේ පුතේ ඔය කැටි තියනවාද? WhatsApp එකේ කාට හරි මැසේජ් එකක් දැම්මට පස්සේ ඒ මැසේජ් එක වෙන කාට හරිද යන්නේ නැත්නම් බලාපොරොත්තු වුණ කෙනාටද යන්නේ? අපි දන්නවා යන්නේ අපි බලාපොරොත්තු වුණ පුද්ගලයාට කියලා. right. ඉතින් ඔය විදිහට පුතේ අපිට පුළුවන්කම තියෙනවා අන්තර්ජාලය හරහා දත්ත sannivedanaya කරන්න. තොරතුරු sannivedanaya කරන්න නේද? දැන් හදිස්සියේවත් දෙවනි ඉනිම ගත්තොත්
ෂෝට් එකක් බලා ගන්න බැරුණොත් එහෙම මොකද වෙන්නේ? රිවයින්ඩ් කරලා බලන්න පුළුවන් YouTube තාක්ෂණය හරහා නේද? හැකියාව තියෙනවා. ඔය කමක් නැහැ. ඉස්සර නම් කොහොම හරි ෆිල්ම් එකක් යන වෙලාවට ටීවී එක බලන්න ගෙදරට ආවා. නමුත් දැන් මොකද වෙලා තියෙන්නේ? රිවයින්ඩ් ටීවී තියෙනවා අපිට YouTube එකේ ඕන් තරම් තියෙනවා බලා ගන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. right. ඒ වගේ අපිට අන්තර්ජාලය හරහා මොකද්ද කරලා තියෙන්නේ? ඔව් විශ්ව ගම්මානයක් බවට මෙන්න මේ පරිසරය ගොඩනගලා තියෙනවා. නේද? අපි දන්නවා දැන් YouTube එක හරහා අපිට පුළුවන් ලෝකේ තියෙන හැම දෙයක්ම බලන්න. නේද? අපිට පුළුවන් ඇමරිකාවේ වෙන්නේ මොනවද කියලා බලන්න. අපිට පුළුවන් live CCTV කැමරාස් බලන්න වෙන රටක තියෙන. කිසිම ප්‍රශ්නයක් නැහැ. තේරුණාද? ඉතින් අපිට පුළුවන් මේ දත්ත සහ තොරතුරු කියන දේවල් හරිම ලේසියෙන් පහසුවෙන් අන්තර්ජාලය හරහා නිරීක්ෂණය කිරීමක් කරන්න. තේරුණාද? ඒ වගේම තමයි මේ අන්තර්ජාලය හැදුවෙත් ඔන්න ඔය කියපු දෙයට තමයි. මිනිස්සුන්ට ඒකාකාරී භවෙන් මිදෙන්න තමයි මේ වගේ විශාල ජාලයක් ගොඩනැගුවේ. නේද? හැමෝම දන්නවා මේ අන්තර්ජාලය කියන එක දැන් තිබ්බේ නැත්තම් මේ කොරෝනා කාලේ එහෙම 1100 ෆෝන් එකක් නම් තිබ්බේ. වහ කාලා මැරෙන්න වෙන්නේ අපිට. නේද? එහෙම ඉතුරු නැත කාටවත්. ෆෝන් එකයි එක්ක කම්පියුටර් එකයි ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකයි තිබ්බේ නැත්තම් එහෙම මොනවද වෙන්නේ කියලා එහෙම හිතලා බැලුවේ නෑ. හිතලා බලන්න නැති මං හිතන්නේ. right. ඉතින් මෙතනදිත් අපිට අන්තර්ජාලය කියන දේ අත්‍යවශ්‍ය වෙනවා තොරතුරු sannivedana තාක්ෂණය කරන්න. තේරුණාද? right. ඒ වගේම තමයි අන්තර්ජාලයට දරුවනේ තනි හිමිකරුවෙක් කියම නැහැ. තේරුණාද? අන්තර්ජාලයට අයිතිකාරයෝ නැහැ. එම අයිතිකාරයෙක් හිටියා. ඒකමයි Advanced Research Project Agency නැත්නම් ARPANET කියන රිසර්ච් ඒජන්සි එක. US වල ආර්මි එක සම්බන්ධව නැත්නම් US මිලිටරි එකත් එක්ක හමුදාව සමග සම්බන්ධ වෙච්ච ආයතනයක් ARPANET කියලා කියන්නේ. ඉතින් මෙයාලා තමයි ජෝන් W ටේලර් කියන කට්ටිය තමයි හැදුවේ මේ ඉන්ටර්නෙට් එක කියන එක ඕනේ කියලා. තේරුණාද? ඒ වගේම තමයි මේ ඉන්ටර්නෙට් එකේදී මෙයාලා මේ ARPANET එක කාලයක් මේක පොඩ්ඩක් මැනේජ් කරගෙන ගියා. එයාලා ප්‍රශ්නයක් නැහැ. මේව පොඩි පොඩි රූල්ස් ටිකක් දාලා ඉවරලා නිර්මාණය කරාට පස්සේ අපි තමයි ලොක්කෝ කියාගෙන වැඩේ කරගෙන ගියා. නමුත් කාලයාගේ ඇවෑමෙන් මොකද වුනේ? මේක පොඩ්ඩක් ට්‍රැක් පැන්නා. හිතුවේ නැති විදිහට අන්තර්ජාලය කියන එක දරුවනේ ට්‍රැක් එක පොඩ්ඩක් පැන්නා. ඇත්තම කතාව ඒක. තේරුණාද? ඉතින් අන්තර්ජාලය ගැන කතා කරනකොට නැත්නම් ඉන්ටර්නෙට් සොසයිටිස් කියලා දෙයක් මතක් වෙනවා. ඉන්ටර්නෙට් සොසයිටිස් නැත්නම් අපි කියනවා සිංහලෙන් නම් අන්තර්ජාල සමාජයන් කියන දේවල්. මේ ඉන්ටර්නෙට් සොසයිටිස් වලින් මොකද කරේ? ඔය පොඩි පොඩි නීතිමාලාවන් ටිකක් දාලා ඉවරලා නිකන් අර පොලිසියේ ට්‍රැෆික් මහත්තුරු වගේ තමයි පොඩ්ඩක් විතර සද්ද දාලා ඉවරලා නැවත්ත ගත්තා. එහෙම දෙයක් තමයි මෙතනදී උනේ. තේරුණාද? ඒ කියන්නේ සරලව කිව්වොත් එහෙම ලොකු දෙයක් නෙවෙයි. මෙයාලා කරේ පොඩි තට්ටුවක් දාලා පොඩි සෙල්ලමක් දාලා ඉවරලා පොඩි නියමාවලි ටිකක් නීතිමාලාවන් ටිකක් ඇතුළු කරා. තේරුණා නේද? දැන් උදාහරණයක් විදියට ගත්තොත් එහෙම මේ මාස්ක් එකක් නැතුව පාරට වහින්න බෑ කියලා නීතියක් හැදුවා නේද? එහෙමනේ නේ. අන්න ඒ වගේ නීති මාලාවක් මේ ඉන්ටර්නෙට් සොසයිටිස් the internet societies කියන ආයතන මගින් කුඩා කුඩා ලාභ නොලබන සංවිධාන මගින් නිර්මාණය කරා. එයාලා නිර්මාණය කරලා ඉවරලා බලාපොරොත්තු උනේ ඔය හැමෝම අයාලේ යනවට වඩා පොඩ්ඩක් හරි පොඩි ලිමිට් එක ට්‍රැක් එක යන එක හොඳයි කියලා හිතුවා. තේරුණාද? ඉතින් ඔන්න ඔය කාරණාවට තමයි දරුවනේ the internet societies නැත්නම් අන්තර්ජාල සමාජයන් කියන කට්ටිය මේ නීතිමාලාව ගොඩනැගුවා. එයාලා නීතිමාලාව ගොඩනගලා ඉවරලා කිව්වා මේ දේවල් කරන්න බෑ මේ ඒරියා එකේ. තේරුණාද? මේ පැත්තට යන්න බෑ ඔයාලට. පොඩි පොඩි restrictions ටිකක් දැම්මා. හැබැයි තහනම් කරේ නෑ. මෙයාලා කරේ පොඩි restrictions නැත්නම් අපි කියනවා පොඩි මේ සයිඩ් එකට යන්න එපා. මේක නිකන් අර තහනම් කලාපයක් වගේ තමයි. ඒරියා එකට යන්න එපා. පොඩ්ඩක් අර උඩින් පතින් අත ගෑවට කමක් නෑ. යටට යන්න එපා කියලා කිව්වා. තේරුණාද? ඉතින් ඔන්න ඔය වගේ දෙයක් තමයි මේ අන්තර්ජාල සමාජයන් කියන දේවල් වලින් සිද්ධ කරේ. ඉතින් මේකට අපි භාවිතා කරා නියමාවලි නැත්නම් protocols කියලා දෙයක්. තේරුණාද? මේ protocols වලින් කරෙත් ඔය විදිහටම එක එක වර්ගයේ නීති හැදුවා. දැන් පාරේ යන්නේ කොයි පැත්තෙන්ද දරුවනේ? පාරේ යන්නේ කොයි පැත්තෙන්ද? වම් පැත්තෙන්. වම් පැත්තේ? දකුණු පැත්තෙන්. දකුණු පැත්තෙන්. right ඉතින් අපි දන්නවා පාරේ යන්නේ දකුණු පැත්තෙන් වාහන යන්නේ වම් පැත්තෙන් කියලා. ඉතින් ඒක පොඩි එක්තරාකාර නීතියක්. අන්න ඒ වගේ තමයි අන්තර්ජාලය තුලත් එක එක නීති හැදුවා. තේරුණාද? අපි දන්නවා ලංකාවේ වාරණය කරලා තියෙනවා යම් වෙබ් අඩවි ගණනාවක්.
සෙන්සර්ඩ් කියලා කියනවා. සෙන්සර්ඩ් කරලා තියෙනවා යම් කිසි වෙබ් අඩවි ගණනාවක්. ඒ කියන්නේ මේ සයිට් වලට යන්න බෑ සම්පූර්ණයෙන්ම තහනම්. ලංකාව තුල තහනම්. තේරුණාද? ඉතින් අපි මොකද කරන්නේ? ඔය VPN අනම්ම නම් එහෙම පොඩ්ඩක් දාගෙන පොඩි රවුමක් එහෙම දාලා එනවා. රයිට්. ඉතින් මම අද කතා කරනවා එහෙම තහනම් කරපු ඒවත් එක්කනොත් අපි කොහොමද ඒවට ඇප්ලයි පොඩි රවුමක් දාලා විසිට් එකක් දාලා ප්‍රැක්ටිකලි කොහොමද යන්නේ කියලා මම අද කතා කරනවා. ප්‍රැක්ටිකලි කරලා බලනවා. රයිට්. ඉතින් ඒ වගේම තමයි මේ කියපු අන්තර්ජාලය කියන මාතෘකාවේදී අපිට අන්තර්ජාලය හා සම්බන්ධ වෙන්න මොනවද අවශ්‍ය වෙන්නේ? පරිගණකයක්. ඉතින් අනිවාර්යෙන්ම අපි පරිගණකය අන්තර්ජාලයට සම්බන්ධ වුණාට පස්සේ මොකද්ද වෙන්නේ? අපිට මේ අන්තර්ජාලයේ එක පාර්ශවයක් බවට පත් වෙනවා. අපේ පරිගණකයත් අපි හොස්ට් එකක් විදිහට අන්තර්ජාලයේ එක ජාලයක් එක හොස්ට් එකක් එහෙම නැත්නම් එක නෝඩ් එකක් විදිහට ක්‍රියාත්මක වෙනවා. එක පරිගණකයක් විදිහට ක්‍රියාත්මක වෙනවා. රයිට්. ඉතින් තව ටිකක් කිව්වොත් එහෙම අපිට පුළුවන් මේ අන්තර්ජාලය හරහා ඕනම ශ්‍රේෂ්ඨයකට නේද? තමන් හිතාගෙන ඉන්න ඕනම ශ්‍රේෂ්ඨයකට ශරණයකින් පිළිතුරු ගන්න පුළුවන් නේද? ඒ වගේ තාක්ෂණයකින් මේ අන්තර්ජාලය නිර්මාණය කරලා තියෙනවා නේද? අපිට පුළුවන් නේද පොඩි සර්ච් එකකින් Google සර්ච් එකක් ගත්තොත් එහෙම තප්පරේ මිලියනකින් ගානකින් අපිට සම්පූර්ණයෙන් වෙබ් පිටු 1000ක් 2000ක් රිසල්ට් විදිහට හම්බ වෙනවා නේද? හැමෝම දන්න දෙයක්. අනිත් එක තමයි වෙබ් අඩවි ගණනාවක් තියෙනවා. අන්තර්ජාලය තුල වෙබ් අඩවි ගණනාවක් තියෙනවා. රයිට්. ඉතින් මේ වෙබ් අඩවි ගණනාව තුලම මොනවද තියෙන්නේ? විවිධාකාර වූ අන්තර්ජාල වෙබ් අඩවි ගණනාව තුළ විවිධාකාර වූ දත්ත විවිධාකාර වූ තොරතුරු ඔය වගේ ගොඩාක් දේවල් කතා කරනවා. රයිට්. ඉතින් ඒ වගේම තමයි මේ ලබා ගන්න තොරතුරු හැම වෙලාවෙදිම මොකද වෙන්නේ? තවත් කෙනෙකුගේ පරිගණකයකින් තමයි දුවේ පුතේ අපිට ලැබෙන්නේ. තේරුණාද? දැන් උදාහරණයක් විදිහට කිව්වොත් එහෙම අපි අන්තර්ජාල සම්බන්ධ වුණා කියලා කියන්නේ අපේ පරිගණකයෙන් තමයි ඒ කියපු දේවල් තවත් කෙනෙකුගේ පරිගණකයට ගමන් කිරීමක් සිද්ධ වෙන්නේ. රයිට්. අපි පොඩි වාක්‍යයක් ලියාගමු මොකද්ද මේ අන්තර්ජාලය කියලා කතා කරලා අපි ඊළඟ පොයින්ට් එකට යමු. රයිට්. ලියාගමු අන්තර්ජාලය යනු ලෝපුරා පිහිටි පරිගණක ජාලයන්හි එකතුවක් ලෙස හැඳින්විය හැක. ලෝක ප්‍රජාව සමග තොරතුරු sannivedanaya කර ගැනීමට එසේම මුළු විශ්වයම ඒකාබද්ධ කරමින් විශ්ව ගම්මානයක් අපි කියනවා ග්ලෝබල් විලේජ් කියලා. විශ්ව ගම්මානයක් නැත්නම් අපි කියනවා ග්ලෝබල් විලේජ්. විශ්ව ගම්මානයක් නැත්නම් ග්ලෝබල් විලේජ්. global village යන සංකල්පය ගොඩනැගීමටත් අන්තර්ජාලය ප්‍රමුඛ වී ඇත. මෙහි ආරම්භකයා ලෙස ARPANET
අල්පානෙක් අපි කියනවා මෙයාට advanced research project agency. කෙටි කරලා කියනවා අල්පා නෙට් කියලා. Advanced Research Project Agency Network කියලා තමයි හඳුන්වන්නේ. right. අල්පානෙක් කියලා අපි හඳුන්වනවා. යන ඇමරිකානු හමුදාව හා සම්බන්ධ ආයතනය හරහා ඇමරිකානු හමුදාව හා සම්බන්ධ ආයතනය හරහා මෙහි නිර්මාණ කටයුතු සිදු කිරීමට මූලිකත්වය ගෙන ඇත. වර්තමානය වන විට අන්තර්ජාල සමාජයන් නැත්නම් අපි කියනවා the internet societies දරුවනේ සුළු අංගිතන අර පැකේජ් එක පොඩි එක්ස්පයරේෂන් එකක් තියෙනවා ඒකින්ද පොඩි විලාකින් කට් වෙන්න පුළුවන් නැවත සම්බන්ධ වෙන්න ඔය user ID එකම ඔය password එකම පාවිච්චි කරලා ඉවරලා තව තප්පර 30කින් වගේ කට් වෙයි මං හිතන්නේ අන්තර්ජාල සමාජ නැත්නම් internet societies නම් වූ ආදායම් නොලබන ආයතන ආදායම් නොලබන සංවිධාන මෙම නියමාවලි මගින් අන්තර්ජාලය භාවිතය පිළිබඳව සර් ඔකයන් සර් කලින් කී ඇතිමට එක චෝටි කියන්න right මම කිව්වේ ඔව් මෙහි අන්තර්ජාලයට මේ නිශ්චිත හිමිකරුවෙකු නොමැති අතර මේ පාලනය කිරීමට වර්තමානයේ ඉන්නේ අන්තර්ජාල සමාජයන් නැත්නම් ඉන්ටර්නෙට් සොසයිටිස් කියන ආයතන. තේරුණාද? මෙයාලා මේ අන්තර්ජාලයේ නියමාවලි නැත්නම් භාවිතය පිළිබඳව ප්‍රතිපත්ති තමයි නිර්මාණය කරන්නේ. තේරුණාද? මෙම ආයතන මගින් අන්තර්ජාලයේ භාවිතය පිළිබඳව ප්‍රතිපත්ති නිර්මාණය කරයි. අන්තර්ජාලයේ භාවිතය පිළිබඳව ප්‍රතිපත්ති නිර්මාණය කරයි. ඔව් මං කොහෙද කියලා අහලා තියෙනවා. ඔව් මං මහව. ජන දුව අහලා තියෙනවා මං කොහෙද කියලා මං මහව. right. සර් මහ විජයබායිකේද? මං යාපහුවේ. අප්පා වට කරලාට පිපින්නවා. අන්තර්ජාලයේ භාවිතය පිළිබඳව ප්‍රතිපත්ති සහ අන්තර්ජාලයේ ක්‍රියාකාරීත්වය පවත්වාගෙන යන නියමාවලි පිළිබඳව කටයුතු කරනවා කියන දේ තමයි අපි ලියා ගන්න ඕනේ. ලියා ගන්න ඕන දේවල් නෙවෙයි අතරම. ඔයා ඔළුවට දා ගන්න ඕන එකක්. තේරුණාද? right. හරි. ඔබ සෑම විටම අන්තර්ජාලය හා සම්බන්ධ වූ විට
ඔබ සෑම විටම අන්තර්ජාලය හා සම්බන්ධ වූ විට ඔබ සෑම විටම අන්තර්ජාලය හා සම්බන්ධ වූ විට apa job para ini hantar ni je nama katte ya ini ah ඔබ අන්තර්ජාලය හා සම්බන්ධ වූ විට ose ah ඔබේ පරිගණකයද අන්තර්ජාලයට අයත් පරිගණකයක් වේ. අන්තර්ජාලයට සම්බන්ධ වූ විට ඔබේ පරිගණකයද අන්තර්ජාලයට අයත් පරිගණකයක් වේ. අන්තර්ජාලයේ මූලික සේවාවක් වන අන්තර්ජාලයේ මූලික සේවාවක් වන අන්තර්ජාලයේ මූලික සේවාවක් වන අන්තර්ජාලයේ මූලික සේවාවක් වන විශ්ව විසිරි වියමන අපි කියනවා world wide web හැමෝම දන්නවා www. කියලා ගහලා දිවා ඊටු ටික ගහන්නේ www.facebook google youtube twitter අනම්මනම් සේරම linkedin ඔය හැමදේම ගහන්නේ www කියලා ගහලා. ඉතින් මේ www කියලා කියන්නේ දරුවනේ විශ්ව විසිරි වියමන. ටිම් බර්නර්ස්-ලී මහත්තයා තමයි මේක හොයාගත්තේ. ඒ මිනිස්සයාට හිතිලා ඉවරලා මේක හොයාගත්ත හින්දා අද අපි අගේට අන්තර්ජාලය කියලා එකක් භුක්ති විඳිනවා. තේරුණාද? right ඉතින් මේ අන්තර්ජාලයේ ප්‍රධාන සේවාවක් විදිහට හඳුන්වන්න පුළුවන් world wide web නැත්නම් www කියන දේ නැත්නම් විශ්ව විසිරි වියම. තේරුණාද? එක සේවාවක්. තේරුණාද? උදාහරණයක් විදිහට කිව්වොත් එහෙම පාරේ යනකොට හම්බෙන එක බල්ලෙක් තමයි මේ විශ්ව විසිරි වියමන කියලා කියන්නේ. තේරුණාද? ඒ වගේ බල්ල ගොඩාක් හම්බෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒ වගේ සේවාවන් ගණනාවක් තියෙන්න පුළුවන් අන්තර්ජාලයේ. මේ එකක් තමයි විශ්ව විසිරි වියමන කියලා කියන්නේ. හොඳට මතක තියාගන්න ඕනේ පොයින්ට් එකක් තමයි දුවේ පුතේ හැමෝම කෙලව ගන්න ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නය තමයි මොකද්ද? අන්තර්ජාලය කියලා කියන්නේ මොකද්ද කියලා ප්‍රශ්නාර්ථයක් දීලා පේපර් එකට අහනවා. ගහනවා කෙලින්ම මොකද්ද? අන්තර්ජාලය කියලා කියන්නේ විශ්ව විසිරි වියමන. ගාපු ගමන් ඉවරයි. පේපර් එකට ලකුණු නැහැ. ඉතින් අන්තර්ජාලය කියලා කියන්නේ විශ්ව විසිරි වියමන නැත්නම් world wide web එහෙම නෙවෙයි දුවේ පුතේ. තේරුණාද? ඒක මේ අන්තර්ජාලයෙන් ලැබෙන එක සේවා කාණ්ඩයක් පමණයි විශ්ව විසිරි වියමන කියලා අපි ඉගෙන ගන්න. තේරුණාද? right. අපි ඒකත් ලියාගමු. අන්තර්ජාලයෙන් අපිට ලැබෙන එක් සේවාවක් කරන විශ්ව විසිරි වියමන තුලින් ඕනෑම ශේෂ්ත්‍රයකට අදාළව තොරතුරු ලබා ගැනීමේ හැකියාවක් පවතී. තොරතුරු ලබා ගැනීමේ හැකියාවක් පවතී. ඉතින් අපි දුවේ පුතේ අන්තර්ජාලයේ තොරතුරු හුවමාරු කරනකොට පාවිච්චි කරන නියමාවලිය තියෙනවා කියලා කිව්වා. ඉතින් මේ නියමාවලි වලින් තමයි ඉස්සෙල්ලාම අපි ඉගෙන ගන්න නියමාවලිය තමයි HTTP කියන නියමාවලිය. තොරතුරු හුවමාරු කරනකොට hypertext transfer protocol කියන නියමාවලිය නැත්නම් නීතිමාලාව හරහා තමයි තොරතුරු හුවමාරු කරන්නේ. right මම share කරන්නම් මගේ screen එක. right. ඉතින් මෙතන තියෙනවා පේනවා ඔයාලට connection is secured කියලා. අපි බලමු. facebook.com ප්‍රශ්නයක් නැහැ. මෙතන පේනවා ඔයාලට පොඩි මේකක් තියෙනවා මොනවද ලොක් එකක් වගේ එකක්. මේකෙදි කියනවා පුතේ ඔයාලට පේනවද connection is secured කියලා. ඒ කියන්නේ අපේ connection එක ආරක්ෂාකාරී කියලා එයා කියනවා. ඒ කියන්නේ මෙන්න මේ HTTP හරහා තමයි දුවේ පුතේ මේ connection is secured කියලා කියන්නේ මෙයා ආරක්ෂාකාරී මාර්ගයක යන්නේ. ඒ කියන්නේ අමාරුවේ වැටෙන route එක නෙවෙයි අමාරුවේ වැටෙන website එක නෙවෙයි මෙයා යන්නේ කියලා එයාලා වැලිඩේෂන් එකක් කරනවා. තේරුණාද? ඉතින් අපි අන්තර්ජාලය හොයන හැම තොරතුරකට අදාළව මෙන්න මේ කියපු නියමාවලි හරහා අපි ගියපු වෙබ්සයිට් එක හොඳ එකක්ද
නරක එකක්ද නැත්නම් කොහේ හරි තියෙන ෆේක් එකකටද යන්නේ කියලා අයිඩෙන්ටිෆයි කර ගැනීමක් කරගන්නවා මෙන්න මේ කියපු HTTP ප්‍රොටෝකෝල් එක හරහා නැත්නම් HTTP කියන නියමාවලිය හරහා තේරුණාද ඔය විදිහට නියමාවලි ගණනාවක් තුලින් අපිට පුළුවන්කම තියෙනවා මේ කියපු මේ කියපු මේ අන්තර්ජාල පරිභෝජනය කරන්න නැත්නම් පරිශීලනය කිරීමක් සිද්ධ කරද්දී භාවිතා කරන්න. right නැවතත් මම එනවා. right හරි අන්තර්ජාලය ගැන කතා කරගෙන ඉතින්. ඉතින් මේ අන්තර්ජාලයේ ඇති තොරතුරු හුවමාරු කිරීමට පාවිච්චි කරන්නේ HTTP කියන ප්‍රොටෝකෝල් එක නැත්නම් නියමාවලිය. right ලියාගත්තත් කමන්නේ පොයින්ට් එක අන්තර්ජාලයේ ඇති තොරතුරු හුවමාරු කිරීමට අන්තර්ජාලයේ ඇති තොරතුරු හුවමාරු කිරීමට අන්තර්ජාලයේ ඇති තොරතුරු හුවමාරු කිරීමට HTTP නැත්නම් Hypertext Transfer Protocol නියමාවලිය භාවිතා කරයි. HTTP නැත්නම් Hypertext Transfer Protocol නියමාවලිය භාවිතා කරයි. HTTP නැත්නම් Hypertext Transfer Protocol කියන නියමාවලිය භාවිත කරයි. right අපි කිව්වා අන්තර්ජාලයට මම තමයි අයිතිකාරයා මම තමයි මේකේ ලොක්කා කියලා කියන්න එකෙක් නැහැ. තේරුණාද? අපි ගියා නම් අපිත් ලොක්ක තමයි ඕකේ. තේරුණාද? මොකද මේකට තනි හිමිකාරයෙක් මගේ තමයි මේ කඩේ අයිතිකාරයා මම වගේ කතා කියන දෙයක් නැහැ. මේකට නිශ්චිත අයිතිකාරයෙක් නැහැ දරුවනේ. තේරුණාද? අන්තර්ජාලය තුල අපිට ඕන කෙනෙකුට අයිතිකාරයෝ වෙන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. ඉතින් අපි කිව්වා මේ ඉන්ටර්නෙට් සොසයිටිස් කියන ආයතන තුලින් තමයි ලාභ නොලබන. එයාලා පඩි බලාපොරොත්තුෙන් වැඩ කරන කට්ටිය එහෙම නෙවෙයි. තේරුණාද? හැමෝම අර රූට් පැනලා ට්‍රැක් පැනලා යන්නේක වළක්වන්න තමයි මෙයාලා මේ එක එක නීති දාන්නේ. තේරුණාද? එයාලා නීති දාලා ඉවරලා පාලනය කිරීමක් කරනවා. මේ පොයින්ට් එකට යන්න එපා. මේක වැරදි. මේ කොටස ඔයාට යන්න බෑ. ඔය විදිහේ අන්තර්ගත කරලා. right. ඒත් එක්කම මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා දරුවනේ. ඔව් අපිට කොහොමද අන්තර්ජාලය හම්බෙන්නේ කියන එක. right. ඉතින් මම ප්‍රශ්නයක් අහන්නම් ඔක්කොටම කලින් right හැමෝටම උත්තර දෙන්න පුළුවන්. right කොහොමද අපේ ලංකාවේ අන්තර්ජාලය හම්බෙන්නේ? ලංකාවට අන්තර්ජාලය නැත්නම් ඉන්ටර්නෙට් එන්නේ කොහොමද කියලා. right අදහසක් තියෙන කාගාව හරි. ඉන්දියාවෙන් සර්. ඉන්දියාවෙන් right. ඉන්දියාවෙන් එනවා. right තව කවුරු හරි අදහසක් දෙනවද කොහොමද එන්නේ? මොන තාක්ෂණය හරහාද එන්නේ? සර් මුහුදු මාර්ගයෙන් දාලා තියෙන බටයක් මගින් එන්නේ බට ඇතුළේ තියෙන කම්බි වගේ එන්නේ දැන් ෆයිබර් ඔප්ටික් එක එන්නේ වීදුරු කෙඳි වලින් ලේසර් කිරණ වලින් පරාවර්තනය වෙන වේගෙන් තමයි ෆයිබර් ඔප්ටික් එකෙන් එන්නේ right හොඳ උත්තරයක් පැහැදිලි හරිම පැහැදිලි ඉතින් අමුතුවෙන් ආයි පැහැදිලි කරන්න දෙයක් නෑ මට එහෙමද right ඉතින් හොඳයි ඉතින් අපිට ලංකාවට ඉන්ටර්නෙට් එන්නේ මොනවද සැටලයිට් වලින් කියලා කියනවා නම් ටොක්කක් අයින්නවනේ ටොක්කක් තාම දියුණු වෙලා නැහැ. තේරුණාද? සැටලයිට් හරහා අන්තර්ජාල සම්බන්ධතාවය ලැබීමට තරම් ලංකාව දියුණු නෑ දුවේ පුතේ. තේරුණාද? අපිට තාම අන්තර්ජාල සම්බන්ධතාවය ලැබෙන්නේ ඔව් ලොකු ෆයිබර් ඔප්ටික් කේබල් හරහා මුහුද යටින් අභ්‍යන්තරයේ ගබඩා කරපු. තේරුණාද? එහෙම නැතුව සැටලයිට් වලින් මොනවද මයික්‍රෝවේව්ස් පාවිච්චි කරලා එහෙම නෙවෙයි තාම. මොකද අපිටත් එන්නේ හිඟා කාගෙන ඔය කොහෙන් හරි එන ෆයිබර් ඔප්ටික් කේබල් එකකින් තමයි ලංකාවටත් ඉන්ටර්නෙට් කියන එක හම්බෙලා තියෙනවා. කෙලවිලා ගියා එකපාරක්. සබ්මැරින් එකක් මූද යටින් යන්න ගිහිල්ලා ඉවරලා ලංකාවේ නැතිම වෙලා ගියා. හැබැයි මේ මෑතක දිනක් නෙවෙයි 1980 ගණන් වල මට මතකයි 80 ගණන් හරි 90 ගණන් වල හරි තමයි කෙලවිලාම ගියේ. තේරුණාද? අද එහෙම ගියොත් නම් ඉවරයිනේ. ඈ කොහොමද ලංකාව කියන පුංචි දූපත කිසිම සම්බන්ධයක් නැහැ. බාහිර රටවල් සමග නේද? හුදකලා වෙලා තියෙන. අන්තර්ජාලය ඇති වුණා නම් එහෙම. තේරුණාද? right. ඉතින් ඔය විදිහට දුවේ පුතේ අපිට අන්තර්ජාලය ලැබෙන්නේ අර කියපු මොනවද? ඔව් ෆයිබර් ඔප්ටික් කේබල්. ඉතින් ඔය මිනිස්සේ කතේ තියාගෙන ඉන්නේ රූපේ පේනවා ඇති ඔයාලගේ ඔය තියෙන කේබල් එකක් තමයි. ඔయిత වඩා ලොකුයි අපිට අන්තර්ජාලයේ අරන් එන කේබල් එක. තේරුණාද? ඔය විදිහට මේ රූප සටහනේ තියෙන විදිහට මුහුද අභ්‍යන්තරේ ඕසන් එකේ බොටම් ලෙවල් එකේදී තමයි අපිට මේ කියපු කේබල් දැක ගන්න පුළුවන්. තේරුණාද?
ලේසියකට මේවා මුහුදේ යට කරලා හදන්නේ. තේරුණාද? මොකද ෆයිබර් ඔප්ටික් කේබල් කියන ඒවා උඩින් යන්න බෑ. ඔයාලා දන්නවා ඇති කුරුණෑගල ටවුන් එකේ ගහලා තියෙන ෆයිබර් ඔප්ටික් කේබල් කොහොමද? ඔව් කුණු කාණු වශයෙන් ගිහිලා තියෙන්නේ. තේරුණා නේද? SLT ලාගේ ෆයිබර් ඔප්ටික් කේබල් ටික ගිහිලා තියෙන්නේ කුණු කාණු ඇතුලේ. මොකද මේවා උඩින් යන්න බෑ. හානි වීමේ සම්භාවිතාවය වැඩි. ඔය වගේ ගැටලු ගණනාවක් තියෙනවා ෆයිබර් ඔප්ටික් කේබල් උඩින් යවන්න බැරි වෙන්නේ. තේරුණාද? ඉතින් ඔය වගේම තමයි දරුවනේ ලංකාවට ඉන්ටර්නෙට් එන්නේ මේ විදිහේ ෆයිබර් ඔප්ටික් කේබල්. අපි දන්නවා ෆයිබර් ඔප්ටික් වල භාවිතා කරන්නේ මොනවද? ආලෝකය, ප්‍රකාශ තාක්ෂණය නේද? පරාවර්තන ක්‍රියාවකට ලක් කළ තමයි අපේ දත්ත සහ තොරතුරු කියන දේවල් අපිට ලැබෙන්නේ. තේරුණාද? right. ඉතින් මෙතන ඔයාලට ලෝක සුවිතියමක් තියෙනවා. world map එකක්. right. ලංකාව හැමදාම ණය තමයි. right. ඉතින් ඒක ප්‍රශ්නයක් නෑ. තව ටික දවසකින් චයිනීස් කතා කරන්න අපිට පුළුවන්. එකිනෙක ගැටලුවක් කරගන්න එපා. right. ඉතින් මෙතන map එකක් තියෙනවා. නේද? map එකක් තියෙනවා. map එකක් ඒ map එකෙන් පෙන්නන්නේ ඔය විදිහට ලෝකෙ වටේ ෆයිබර් ඔප්ටික්ස් කේබල් ගිහිල්ලා තියෙන ආකාරය තමයි. මේ අපේ අන්තර්ජාලය කියලා හඳුන්වන රේන්ජ් එක තමයි මේ පෙන්නන්නේ. මේ රටවල් අතර කොහොමද මේ අන්තර්ජාලය ගිහිල්ලා තියෙන්නේ? සම්බන්ධ වෙලා තියෙන්නේ. ඔන්න ඔය කියන රූප සටහනක් තමයි මේ දකුණු පැත්තේ world map එකෙන් පෙන්නන්නේ. ඉතින් අපි කියනවා කේබල් අදින්නේ නැහැ කියලා. ඉතින් ওই කේබල් ඇදලා තමයි මේ අන්තර්ජාල සම්බන්ධතාවය අපිට ලැබිලා තියෙන්නේ. තේරුණාද? ඉතින් මේ කේබල් එකක් ලේසියක ඩැමේජ් වුණොත් එහෙම හදන එක මාර අමාරුයි. පාට්ටම අමාරුයි. right. ඉතින් ඒ වගේම තමයි අපිට වේගවත් අන්තර්ජාල සම්බන්ධතාවයක් ලැබෙන්න අපි කියනවා ඩයලොග් ලගින්, මොබිටෙල් ලගින්, ටෙලිකොම් ලගින් කියලා අපි කියනවා. නමුත් මේක හම්බෙන්නේ දුවේ පුතේ. ඔව් මෙයාලා ඇත්තටම කරන්නේ විදේශ ආයතනයකින් මුදල් ගීලා ඉඳලා සල්ලි දීලා ගන්නවා. අරගෙන කියනවා අපි අනාගතයේ අදයි පොඩ්ඩක් විතර ඇදයි කියලා අපි ඊට පස්සේ කතා කරනවා. තේරුණාද? right. ඉතින් ඔය කතා කියන්නේ අපි මේ වෙන රටකින් ලබා ගන්න සේවාවකින් තමයි. තේරුණා නේද? එයාලා මුදල් ගෙවීමක් කරලා එයාලගේ සේවාවක්, එයාලා ISP ලා, එයාලා ඉන්ටර්නෙට් සර්විස් ප්‍රොවයිඩර්ස් වීලා මොකද කරන්නේ? මුදලක් ගෙවීමක් කරලා ඉවරලා අපිට අන්තර්ජාල සම්බන්ධතාවය දෙනවා. 99 ඩේටා කාඩ් දාන්න ඒකෙන්. තේරුණා නේද? right. ඉතින් ඔහොම දෙයක් තමයි මේ අන්තර්ජාලය කොහොමද ලංකාවට එන්නේ කියන දේ ගැන කතා කරද්දී අපිට කතා කරන්න තියෙන්නේ. right. ඒත් එකම තමයි ඔව් අපි අන්තර්ජාලය ගැන කතා කරනකොට දුවේ පුතේ අපිට මේ අන්තර්ජාලයේ ස්තර කීපයක් තියෙනවා. layers. අහලා තියෙනව නේද layers? මොකද හිතන්නේ layers ස්තර අහලා තියෙනවද? ස්තරයන්. ඔව් ඩයලොග් සිග්නල් නෑනේ මහත්තයෝ. යන්නම්. ඔව්. right. ඩයලොග් සිග්නල් නෑ තමයි. ඒක ප්‍රශ්නයක් නෑ. right. ඉතින් මෙතන මේ ස්තර කියලා જાතියක් තියෙනවා. තේරුණාද? අන්තර්ජාල සම්බන්ධතාවයේ ස්තර ගණනාවක් තියෙනවා. අපි හැමෝම දන්නේ මොනවද? ප්‍රශ්නයක් ඇහුවොත් ඔයාලා ඉන්ටර්නෙට් එකේ මොනවද දන්නේ? කියන්න බලන්න. ඉන්ටර්නෙට් එකේ පාවිච්චි කරන වෙබ් අඩවි දෙක තුනක් කියන්න බලන්න. අනවශ්‍ය වෙබ් අඩවි කියන්න බෑ. කියන්න බලන්න. Google, Facebook. තව වෙන වෙබ් අඩවි ජීවිතේට පාවිච්චි කරලා නැහැ. Twitter. අනියන් සයිට් පාවිච්චි කරලා තියෙනවා. අනියන් සයිට් පාවිච්චි කරලා තියෙනවා. right. හොඳයි. බලමු අපි කතා සයිට් ගැන. right. තව මොනවද? ඔයිට අමතරව කවුරු හරි මෙතන ඉන්නවා ඩාර්ක් වෙබ් එකේ පොඩ්ඩක් රවුමක් දාලා ආපු සෙට් එකක්. එකෙක් ඉන්නවද එකෙක්? ඩීප් වෙබ් ඩීප් වෙබ් එකේ රවුමක් දාලා ආපු කවුරු හරි ඉන්නවද? එකපාරක්. හොඳයි. right. හොඳයි. මේ ලේසි පොරවල් වෙන්නේ මෙතන හොඳ වැඩෝ. right. ඉතින් ඒක තමයි IT කරන එකෙක්ගෙන් බලාපොරොත්තු විය යුත්තේ. තේරුණාද? right. හරි. අපි කතා කරමු මේ අන්තර්ජාලය ගැන කතා කරද්දී දුවේ පුතේ හොඳට මතක තියාගන්න අපි මේ අන්තර්ජාලයේ layers 3කට කඩනවා. තේරුණාද? layers 3ක්. ඒ කියන්නේ මේක කොටස් 3කට වෙන් කිරීමක් කරනවා. ඒ කියන්නේ කොටස් 3කට වෙන් කරලා ඉවරලා තමයි අපි මේක භාවිතා කරන්නේ. හැමෝම දන්න ඔය Facebook, Twitter, LinkedIn, අරඩින්, මේඩින් ඔය කියපු හැම දෙයක්ම මේ surface web වලින් තමයි අපි ලබා ගන්න. right. මම රූප සටහනක් පොඩ්ඩක් ෂෙයා කරන්න. right. මං හිතනවා පේනවා කියලා. මේ තියෙන අයිස්බර්ග් එකක්. ඉතින් අන්තර්ජාලයේ ගැඹුර උගන්වන්න තියෙන හොඳම එක්සැම්පල් එක තමයි පුතේ මේ කියපු අයිස්බර්ග් කතාව. තේරුණාද? අයිස්බර්ග් එකක් කියලා කියන්නේ උඩින් නම් නිකම්
පොඩිවට තියෙනවා නිකන් සමහරවිට ලොකු ටයිටැනික් ගිහලා කෙලව ගත්තේ නේද? අයිස්බර්ග් එක ලොකු එකක් නෙවෙයි කියලා ගියා ගිහලා වද්දගෙන කෙලව ගත්තා. ඒ වගේ තමයි අන්තර්ජාලය කියන දේත් අපි ලොකුවට හිතන්නේ නැතුව පොඩිවට මේ උඩින් පේන තරම විතරයිනේ කියලා හිතුවොත් එහෙම අපිටත් අර ටයිටැනික් එකේ අනිත් එක තමයි වෙන්නේ. තේරුණාද? right. ඒ වගේම තමයි මේ surface web කියලා කියනවා අපි පාවිච්චි කරන ඒරියා එකට. තේරුණාද? උදාහරණයක් විදිහට කිව්වොත් එහෙම හැම බල්ලටයි පූසටයි ඔක්කොටම පාවිච්චි කරන්න පුළුවන් එකක් තමයි මේ කියපු surface web එක. මේ කියන්නේ අන්තර්ජාලයෙන් 100%ක ප්‍රමාණයක්. අන්තර්ජාලයේ 100%යි නම් ඒකෙන් 104ක් තමයි දරුවනේ surface web එක කියලා කියන්නේ. අපි පාවිච්චි කරන අතලොස්සක් ඇත්තම කතාව. තේරුණාද? right. ඉතින් මේ surface web එකේදී තමයි අපි ඔය කියමු Facebook, Yahoo, Twitter, Bing, Google, ඊට පස්සේ LinkedIn, මොනවද Facebook, ඊට පස්සේ Instagram නේද? ඔය කියන හැම එකක්ම. තේරුණාද? මොකද අපි ගමන් කරන්නේ අර උඩින් secured. ඒ කියන්නේ අර ඉන්ටර්නෙට් සොසයිටිස් වලින් දාපු නියමාවලි වලට අනුව ක්‍රියාත්මක වෙන වෙබ් අඩවියන් වලට පමණයි. තේරුණාද? හොඳට මතක තියාගන්න අපි ගමන් කරන්නේ ඒවා වලට විතරයි. මොකද එයාලා කියනවා මම කිව්වා නේද? ඉන්ටර්නෙට් සොසයිටිස් කියන ආයතන වලින් මොකද කරන්නේ? ඔයා මේ පැත්තට යන්න එපා. ඔයා මේ දේවල් දකින්න කියන දේවල් විතරක් පමණයි අපි දකින්නේ. තේරුණාද? ඉතින් මෙතනදිත් එහෙම තමයි වෙලා තියෙන දුවේ පුතේ. surface web වලදී මේ මොකද වෙලා තියෙන්නේ? මේ අපි දකින්නේ අයිස්බර්ග් එකේ උඩ කෑල්ල විතරයි. ලාවට පොඩි කෑල්ලක් විතරයි දකින්නේ. තේරුණාද? ඉතින් මේ අයිස්බර්ග් එකේ ඇතුළ තමයි මේ කියපු deep webs ඒ වගේම තමයි dark web කියලා කියන්නේ. මේ දෙකෙනු deep එක නම් කොහොම හරි dark එක තමයි ටිකක්ම දරුණුම තත්වයේ web series එක. තේරුණාද? right. surface web එකේදී අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. නීතිමය නැත්නම් නෛතික බලපෑමක් නැහැ දුවේ පුතේ. තේරුණාද? ඕන කෙනෙක්ට access කරන්න පුළුවන් ඕන වෙලාවක ප්‍රවේශ වීමේ හැකියාවක් තියෙනවා surface web තුලින්. තේරුණාද? මේ deep webs වලටයි dark web වලටයි යන්නේ කොහොමද කියන එක හැමෝටම ප්‍රශ්නයක් ඇත් සමහර විට. right. ඉතින් මේ Facebook එක මේ deep web එකයි dark web එකයි කියන එකට යන්න දරුවෝ අපිට ලේසියෙන් යන්න බෑ. නමුත් අපිට මේ surface එකට අපි භාවිතා කරන web අතරික්සු නැත්නම් web browsers කියන දේවල් පාවිච්චි කරලා ඉවරලා පුළුවන්කම තියෙනවා මේ කියපු මේ surface web එකට ආරක්ෂිත වෙබ් අඩවියට යන්න. කිසිම ප්‍රශ්නයක් නැහැ. Google Chrome එක, Mozilla Firefox එක, ඒ වගේම තමයි Bing ඔය වගේ search engine පාවිච්චි කරලා දුවේ පුතේ අපිට කිසිම ප්‍රශ්නයක් නැතුව surface web එකට යන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට මම කිව්වොත් එහෙම right. උදාහරණයක් විදිහට මම කිව්වොත් එහෙම මෙන්න මෙහෙම කතාවක්. මට පුළුවන්කම තියෙනවා මෙතන වෙබ් අඩවියක් ගහලා අපි හිතමුකෝ ලංකාදීප කියලා. ලංකාදීපය කියලා බලන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. right. ඔයාලට පේනවා ඉතින් මෙතන not secured කියලා කියනවා. මේ not secured කියලා කියන්නේ අර protocol වලින් කියනවා පොඩ්ඩක් මේ වෙබ් අඩවිය ආරක්ෂාකාරී නෑ කියලා. තේරුණාද? අර HTTPS කියලා කතා කරපු නියමාවලිය තුලින් තමයි මෙයා ආරක්ෂාකාරී නෑ පොඩ්ඩක් පරිස්සමට යන්න කියලා මෙයා අපිට පොඩ්ඩේ අයිඩියා එකක් දීලා තියෙනවා. right. ඉතින් මෙතනදී මේ කියපු lankadeepa.lk කියලා කියන්නේ දුවේ පුතේ මේ අපි මේ surface area එකේ තියෙන එක වෙබ් අඩවියක් පමණයි. ඉතින් මට මේ Google Chromium කියන වෙබ් අඩවිය browser එක පාවිච්චි කරලා මට ලේසියෙන් පහසුවෙන් Google එකේ කරලා යන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි මම තව වෙබ් අඩවියක් ගන්නවා ලංකා e-news කියන වෙබ් අඩවිය. තේරුණාද? ලංකා e-news කියන වෙබ් අඩවිය. right. මේ e-news නෙවෙයි. මේ මුල් පිටුව. ඒක නෙවෙයි. මේ e-news එක නෙවෙයි. right. නැඩකින් නේ.
right හරි right මේ තියෙනවා ලංකාවේ government එකෙන් block කරපු website කීපයක් තේරෙනවද BBC එකෙන් ගත්ත තියෙන ලංකාවේ news ලංකා e-news ශ්‍රී ලංකා mirror ලංකා guardian ඔය වගේ වෙබ් අඩවි ගණනාවක්ම ලංකාවේ තහනම් කරලා තියෙනවා එකක් තමයි හේතුව මේවා ඇන්ටි ගවර්න්මන්ට් ඒ කියන්නේ රජයට විරුද්ධව නිවුස් ප්‍රකාශ කරලා තියෙනවා ඔය වගේ ගැටලු රාශියක් හින්දා මේ වෙබ් අඩවි වාරණය කිරීම නැත්නම් සෙන්සර්ඩ් කරලා තියෙනවා රයිට් ඉතින් ලංකා වේ නිවුස් කියලා කියන්නේ ඒ වගේ එක වෙබ් අඩවියක් දැන් ඔයාලට පේනවා ඇති lankavenews.com එක අපිට ඇක්සස් කරන්න බෑ the site can't be reached ඒ කියන්නේ ළඟා වෙන්න බෑ කියලා කියනවා මේ සයිට් එකට තේරුණාද මේ හේතුව තමයි මේ අපි මේ surface area එකේ අපිට අපේ domains වලට කියලා කියනවා මේ ඒවට යන්න බෑ කියලා. අපිව වාරණය කරලා තියෙනවා මේවට යන්න බෑ සපුරා තහනම් කියලා. තේරෙනවද? සමහර වෙලාවට නීතිමය පැත්තෙනුත් මෙයාලා මොකද කරන්නේ? මේවට ගියොත් එහෙම අපිට පුළුවන් අපිට විරුද්ධව පියවර ගැනීමක් කරන්න පුළුවන්. තේරෙනවද? right. ඉතින් lankavenews.com කියන එක ලංකාවේ දැන් වාරණය කරලා දැන් මාළට පේනවා ඇති මම යූස් කරන්නේ Google Chromium කියන browser එක. ඉතින් මට මේක access කරන්න එහෙම හැකියාවක් නැහැ. right අපි යමු topic එකට නැවතත් පස්සේ අපි බලමු මේකට ගිහිල්ලා මොනවද තියෙන්නේ කියලා කිසිම ප්‍රශ්නයක් නැහැ. right. හරි. ඉතින් මෙතනදී අපි කතා කරනවා මේ ඉන්ටර්නෙට් එකේ surface area එකයි ඒ වගේම තමයි deep web එක dark web එක කියන මාතෘකාවන් ගැන කිව්වා. right. හොඳට මතක තියාගන්න දුවේ පුතේ මේ deep web එකේදී තියෙනවා පොඩි scene ගොඩක්. මේ surface web එකට වඩා උදාහරණයක් විදිහට legal documents ඒ කියන්නේ නීති විරෝධී documents වගේ දේවල්. ඒවත් වගේම තමයි government records හඬපට වගේ දේවල්. නේද? ඒ වගේ දේවල් මේ ගබඩා කිරීම කරලා තියෙන්නේ deep web එකේ. තේරුණාද? මේක access කරන්න බෑ කාටවත්. මේක ලේසියෙන් සාමාන්‍ය මිනිස්සෙක්ට access කරන්න බෑ. කෙලින්ම direct link තියෙනවා. ඒ direct link පාවිච්චි කරන්න විතරයි එයාලට පුළුවන්. තේරුණාද? රජයේ තියෙන වැදගත් ලියවිලි government එකක ලංකාව විතරනේ මම මේ කියන්නේ ඕනෑම රටක තියෙන රාජ්‍යතාන්ත්‍රික අපි කියනවා රහසිගත ලියවිලි ඒ වගේම තමයි රහසිගත හඬපට වගේ දේවල් ඒ වගේම රහසිගත documents නැත්නම් අපි කියනවා ලේඛන වගේ දේවල් කෙලින්ම ගබඩා කරලා තියෙන මේ surface web එකේ එහෙම නෙවෙයි දුවේ පුතේ deep web එකේ තේරුණාද ඒ වගේම තමයි රටක තියෙන financial record තව කෙනෙකුට පේන්නේ නැති වෙන්න විදිහට ආරක්ෂාකාරීව ගබඩා කිරීමක් කරන්න ඕනේ නම් අපි භාවිතා කරන්නේ deep web එක තේරුණාද අපේ රටේ ලොකුවට නැති වුණාට US ඒ වගේම කැනඩා ඔය වගේ රටවල් රුසියා ඒ වගේ රටවල් සාමාන්‍යයෙන් ගබඩා කරලා තියෙන ඔයාලගේ තොරතුරු ඒ වගේම තමයි ඔය යුද උපක්‍රම වගේ දේවල් මේ deep web එකේ තේරුණාද right ඒ වගේම තමයි අපිට පුළුවන් මේකට කෙලින්ම යන්න direct link එකක් තමයි තියෙන්නේ ලේසියකට එහෙම හම්බෙන්නේ නැහැ deep web එකට යන්න chance එකක් තේරුණාද එහෙම මේ අපි හිතමු බලා deep web යන්න ඕනේ කියලා යන්න බෑ තේරුණාද හරියටම කිව්වොත් එහෙම 1000කින් එකකට තමයි chance එක හම්බෙන්නේ අන්තර්ජාලයේ surface area එකේ තියෙන web එකක් කොහොම හරි අරකට එකට link වෙලා හැම වෙලාවෙදිම මේවා මොනවද ලෝකේ තියෙනවා මොනවද ඉන්ටර්පෝල්ස් ඒ කියන්නේ ජාත්‍යන්තර පොලිසිය කියලා කියනවා. ඔව් CBI ඊට පස්සේ FBI ඇමරිකාවේ ඒ වගේම තමයි රෝ කියන ඔත්තු සේවයන් වගේ. එයාලා මොකද කරන්නේ මේ deep web එකේ තියෙන මොනවා හරි එකක් හදිසියෙවත් surface area එකට surface web එකට විවෘත වෙලා තිබ්බොත් ටග් ගාලා වහලා දානවා. තේරුණාද? එයාලා හැම වෙලාවෙදිම alert එකේ ඉන්නේ. deep web එකට මොනවා හරි දෙයක් surface web එකට leak වෙයිද කියලා. ඊට පස්සේ මොකද කරන්නේ හදිසියෙවත් ඒ වගේ එකක් අහුනොත් එම අග්ගල බෑන් කරලා දානවා. ඒ කියන්නේ restrictions කරලා දානවා ඒ ඒරියා එකම. තේරුණාද? අර හරියට කිව්වොත් කොරෝනා කාර්යයක් අහුනාට පස්සේ ඒ ඒරියා එක ලොක්ඩවුන් කරනවා වගේ. මෙතන කරන්නේත් ඔය කියපු රෝ සේවය ඒ වගේම තමයි අනිකුත් රහස් ඔත්තු සේවයන් මේ වැඩේ කරනවා. right. ඒ වගේම තමයි දරුවනේ මෙන්න මේ කියපු deep web එක තුල අපිට අනිවාර්යයෙන්ම මේ URL එක පාවිච්චි කරලා කියනවා කියලා එහෙම එකක් නැහැ. තේරුණාද? අපිට මේක හැම වෙලාවෙදිම වෙනස් වෙන URL එකක් තමයි තියෙන්නේ.
තේරුණාද? දැන් අපි දන්නවා google.com google.lk කියන එක කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. තේරුණාද? දන්න කාලේ නම් google.lk google.com කියන එක එහෙම්මම තමයි. මෙතනදිත් ඒ විදිහම තමයි දුවේ පුතේ. නමුත් මේ deep web එකේ තියෙන වෙබ් අඩවි එහෙම එකම URL එකකින් නැත්නම් අපි කියනවා resource locator එකක් විදිහට තියෙන්නේ නැහැ. වෙනස් වෙනවා නිරන්තරයෙන්. තේරුණාද? අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා දරුවනේ. මේකෙදි රජයක මූල්‍යමය දත්ත පවා මේකේ අන්තර්ගත කරලා තියෙනවා. ඉතින් තමන් ගාවක් තියෙනවා නම් වටිනා කියන දත්ත දේවල් ඔයාලට පුළුවන් deep web එකේ access කරලා ගබඩා කිරීමක් කරන්න. මම හිතනවා එහෙම දේවල් නැතුව ඇති කියලා. right. අනිත් point එක තමයි මතක තියාගන්න ඕනේ දරුවනේ. මේ deep web එක කියලා කියන්නේ 90% of the internet. ඒ කියන්නේ අන්තර්ජාලයෙන් 90% ප්‍රමාණයක් තමයි ගබඩා කරලා තියෙන්නේ. තේරුණාද? අන්තර්ජාලයෙන් 90% ප්‍රමාණයක් තමයි ගබඩා කරලා තියෙන්නේ deep web එක තුල. හොඳද? right. ඉතින් අපි දන්නවා surface එකේ තිබ්බේ 104යි. මතකද? surface එකේ තිබ්බේ 104ක ප්‍රමාණයක්. ඔව් කියන්න. ඔය dark web ඔව් කියන්න. මේ දැන් මම එක දරයක් සයිට් එකකට ගියා. සයිට් එක තව විනාඩි 5කින් බලද්දි නැති වුණා. ඒ ඇයි මොකද සයිට් එක මේ බ්ලොක් කරනවා නැහැ. එකම URL එක සාමාන්‍යයෙන් තියෙන්නේ නැහැ deep web එකකදී. තේරුණාද? ඒක නිරන්තරයෙන්ම change වෙනවා. නිරන්තරයෙන් වෙනස් වීමකට ලක් වෙනවා. තේරුණාද? ඒක තමයි ප්‍රධානම හේතුව. නැත්තම් එහෙම අතරම ගිහුව සමහරවල් අහුවන ගමන් ටක් ගාලා delete කරලා. එතකොට අපි යන්න යොදා ගන්න ඕනේ මොන වගේ link එකක්ද? ඔව් අපි කතා කරමු මේවා ගැන. හරි. යන්න නෙවෙයි යන්න නැති වෙන්න තමයි හදන්න ඕනේ. right බලමු. right. හොඳට මතක තියාගන්න මේ deep web එකට access කරන්න අපිට normal browser වලින් බෑ දරුවනේ. අපිට අවශ්‍ය වෙනවා අන්තර්ජාලයේ තියෙනවා Tor browser කියලා එකක්. තේරුණාද? right. ඉතින් සමහරවල්ලාට දැකලත් ඇති මෙන්න මේ logo එකෙන් Lulu Severe web browser එක web 4x තමයි අපි ඔකට සිංහලෙන් නම් කියන්නේ. ඉතින් මේ Onion browser එක නැත්නම් Tor browser එක පාවිච්චි කරලා ඉවරලා තමයි අපිට anonymously මේ කියපු deep web dark web access කරන හැකියාව තියෙන්නේ. තේරුණාද? එහෙම තිබ්බා කියලත් ලේසියකට යන්න බෑ. තේරුණා නේද? IP bounce කරනවා. මේකේ වාසිය තමයි අනිත් ඒ වගේ අනිත් Chrome Firefox වගේ web browsers වල වෙන්නේ දරුවනේ සාමාන්‍යයෙන් .com .lk වගේ extensions තමයි පාවිච්චි කරන්නේ. නමුත් මේ කියපු deep web එකට යන්න ඕන කරන මේ Tor browser එකේදී මෙයා පාවිච්චි කරන්නේ .onion කියන extension එක. තේරුණාද? මේ .onion කියන extension එකෙන් තමයි මෙයා මේ කියපු deep and dark කියන web අඩවි follow කරන්නේ. right. අනිත් දේ තමයි දරුවනේ මේ කියපු Tor browser එකෙන් යනකොට අපේ IP address එක කිසිම දවසක web අඩවියේ පෙන්වන්නේ නැහැ. තේරුණාද? Tor browser එකේදී අපේ තියෙන web අඩවියේ තියෙන අපේ තියෙන මේ browser එකේ අපේ IP address එක අපි දන්නවා අන්තර්ජාලයට සම්බන්ධ වෙනකොට හැමෝටම IP address එකක් ලබා දෙනවා. ඒ IP address එක අපි අන්තර්ජාලයට සම්බන්ධ වුණාට පස්සේ අපිට හම්බ වුණාට පස්සේ දන්නවා මොන ජරා වැඩේ කරත් මූ තමයි මේක කරේ කියලා හොයාගන්න හැකියාවක් තියෙනවා. right. ඉතින් ඒ විදිහට ඒ IP address එක නිරාවරණය නොවන විදිහට anonymously අපිට යන්න ඕන නම් අපේ Tor browser එක පාවිච්චි කරන්න පුළුවන්. ඒකට අපි දන්නේ කවුද මේ ගියේ කවුද මේ පුද්ගලයා කියලා identify කරගන්න විදිහක් නැහැ. තේරුණාද? හැබැයි මේක 98ක් විතර තමයි සාර්ථක. 100ක් සාර්ථක නැහැ. right. ඉතින් ඒ වගේම තමයි dark web. dark web ගැන ඔගේ location එක හොයන්න බෑනේ එතකොට. ඔව් location එක හොයන්න බෑ. හැම වෙලාවෙම location එක bounce කරනවා. ඉන්න තැන විනාශ කරනවා. right. dark web එක කතා කරද්දී දරුවනේ මේකෙදි drugs ඒ වගේම තමයි illegal activities. දැන් තමන්ගේ පෙම්වතිය එහෙම මරන්න ඕන නම් බූට් එකක් එහෙම නම් දීලා තියෙන්නේ අපිට පුළුවන් dark web එක පාවිච්චි කරලා ඔව් අන්තර්ජාලය හරහා dark web ගිහිල්ලා අපිට ඕනේ කරන විදිහේ මිනිමරුවෙක් කරන් ඉන්න. ඒ තරම් දරුණු web series එකක් තමයි dark web කියලා කියන්නේ. තේරුණා නේද? ඕන තරම් news තියෙනවා. තේරුණාද? ඔය වගේ මම අර පෙම්වතිය මරන්න කියලා කිව්වේ. ඔය වගේ ඕන තරම් news අහන්න තියෙනවා. දන්නවා ඇති ලංකාවේ සෑහෙන ලොකු ප්‍රශ්නයක් වෙච්ච ගැටලුවක් වෙලා තිබ්බා. කවුද මේ යාපනයේ විද්‍යාදරිය ඝාතනය මතකද? විද්‍යාදරිය ඝාතනය මතකයි. ඉතින් ඒ ගැටලුවත් උනේ මෙන්න මේ ඩාර්ක් වෙබ් හා සම්බන්ධයි. තේරුණාද? ඉතින් ඒ ළමයාට වද දීලා තිබ්බේ මේ කියපු ඩාර්ක් වෙබ් එක තුල ලයිව් දෙන ගමන්.
තේරුණාද? ලයිව් දෙන ගමන් තමයි ඔය ඩාර්ක් වෙබ් එකේ ලයිව් යනවා. මේ මරණ විදිහ ලයිව් යනකොට තමයි ඔව් මේ විකිණීමක් කරලා තියෙන්නේ. ඉතින් මේ ඩාර්ක් වෙබ් එක කියලා කියන්නේ එහෙම දෙයක්. ඔයාලට ඕන නම් ඕනම ආකාරයේ අන්තර්ජාල ඕනම ඩ්‍රග් එකක් තේරුණාද? මේ ඉගෙන ගන්න කියන්නේ මම මේ කියන්නේ මේවා ගිහිල්ලා කරන්නත් බෑ ලේසියකට. තේරුණාද? මම මේ කියන්නේ ඉගෙන ගන්න. තේරුණාද? බැලෑරුම්කම දැනගන්න මම මේ කියන්නේ. තේරුණාද? අන්තර්ජාලය කියලා අපි සුළුවට තකන එකේ බැලෑරුම්කම ඉගෙන ගන්න තමයි මම මේ කියන්නේ. ඩ්‍රග්ස් ඒ කියන්නේ ඕනෑම මත්ද්‍රව්‍යයක්. තේරුණාද? ඒ වගේම තමයි ඕනෑම වෙපන් එකක්. ඕනෑම ආකාරයේ ආයුධයක් අපිට ඩාර්ක් වෙබ් එකෙන් අඩු මුදලකට ලබා ගන්න හැකියාවක් තියෙනවා. තේරුණාද? ප්‍රොස්ටිටියුෂන්ස් ඒ වගේම තමයි ඔව් අපි කියනවා අර දරුණු විදිහේ ලිංගික වද හිංසාවට ලක් කිරීමේ ලක් කරන මේ නෙට්වර්ක් පවක් මේකෙදි තියෙනවා. තේරුණාද? ඉතින් ඒ වගේ ඒරියා එක තමයි ඩාර්ක් වෙබ් කියලා කියන්නේ. රයිට්. ඉතින් මේව හැකියාවක් තියෙන ඒරියා එකක් තමයි මේ ඉන්ටර්නෙට් එකේ ඩාර්ක් වෙබ් එකක් කියලා කියන්නේ. තේරුණාද? ඒ වගේම තමයි හොඳට මතක තියාගන්න ඕනේ Tamanට ඕනේ කරන අපි හිතමුකෝ ඩොලර්ස් මුදල් එහෙම ඔයාලට ගන්න ඕනේ නම් ඩොලර් 500ක් දීලා ඩොලර් 50000ක ක්‍රෙඩිට් කාඩ්ස් ගන්න පුළුවන්. තේරුණාද? ඩොලර් 500ක් වියදම් කරලා ඉවරලා ඩොලර් 50000ක ක්‍රෙඩිට් කාඩ් ගන්න පුළුවන්. හැබැයි මේවා ඩාර්ක් වෙබ් එකේම තමයි පාවිච්චි කරන්න පුළුවන්. තේරුණාද? අපිට නෝමල් ඒරියා එකේ නැත්නම් මේ සර්ෆේස් ඒරියා එකේදී භාවිතා කරන්න බෑ මේ ක්‍රෙඩිට් කාඩ්ස් එහෙම. මොකද ටග් ගාලා බෑන් කරලා දානවා ඒ ක්‍රෙඩිට් කාඩ්ස් අර කියපු ආයතන වලින්. තේරුණාද? ඉතින් එහෙම දෙයක් තමයි මේ ඩාර්ක් ඩීප් කියන වෙබ් අඩවි වලින් සිද්ධ වෙන්නේ. හොඳට මතක තියාගන්න ඕනේ ඔය කරුණු. තේරුණාද? right. එතකොට සර් ඩාර්ක් වෙබ් යූසර්ස් ලට වඩා සර්ෆේස් වෙබ් යූසර්ස්ලා ක්වොලිටිද? ඔව් සර්ෆේස් කියලා කියන්නේ අතරම ඇඩ්වාන්ස් දෙයාලා. තේරුණාද? සිල් ගත්ත උදවිය තමයි සර්ෆේස් වෙබ් එකේ ඉන්නේ. ඩාර්ක් වෙබ් කියලා කියන්නේ ගම්කණේ පාතාල කාර්යෝ තමයි යෝකේ ඉන්නේ. තේරුණාද? ඔව් කියන්නේ. සර් ඔය පේක් ID පේක් එයාපෝට් තියෙනවා ඩාර්ක් වෙබ් එකේ. ඔව් තියෙනවා. එතකොට සර් දැන් ඔය දැන් අපි පේක් ID එකක් ගත්තාම එයාලා ගෙදරටම ගෙනල්ලා දෙනවද? ගෙදරටම ගෙනත් දෙනවා කියලා කියන්නේ මෙහෙමයි. එහෙම ගෙදරට ගෙනත් දෙනවා ඩෙලිවරි කරනවා නෙවෙයි ඕක වෙන්නේ. ඇත්තටම කිව්වොත් අපිට ඊමේල් හරහා ගෙන්වා ගැනීම තමයි වෙන්නේ. තේරුණාද? right. ඉතින් ඒ වගේ දේවල් වලට යන්න එපා. රැවට් ටීම් වංචාවන් කියන දේවල් වැඩි. තේරුණාද? right. ඉතින් ඒ වගේම තමයි ලේසියකට ගිහිල්ලා එළියට එන්නත් හරිම අමාරුයි ආ. තේරුණාද? තමන් අමාරු වැටලා තමයි නැවත එළියට එන්නේ. right. ඒකින රිස්ක් එකක් ගන්න එපා. deep web dark web අපිට අවශ්‍ය නැහැ. කවුරු හරි හිතන් ඉන්නවද මොනවද ප්‍රභාකරන්ට පස්සේ මේ මොකද්ද මේ තව කවුරු හරි රටක් අල්ලගන්න? එහෙම නෑනේ නේද? යුද්ධ කරලා ඉවරලා වෙනම රාජ්‍යයක් බීටු ගන්න එහෙම කවුරුත් අදහස් කරලා නෑනේ නේ. ඈ එහෙම කවුරුත් අදහස් කරලා නෑ. ඉතින් ඒ වගේ තමයි මේ ඩාර්ක් වෙබ් තුලදී අපිට මේ ඉලීගල් දේවල් කරන දේවල් නේද? අපි කවුරු හරි හිතන් ඉන්නවා මෙතන ක්ලාස් එකේ ඉන්න කට්ටිය බෝම්බ T56 වල මොනවද මේ මල්ටි බැරල් ඔහොම ගෙනල්ලා ගේමක් ගහන්න නෑ නේද? එහෙනම් මේවා වැඩක් නෑ. තේරුණා නේද? අවශ්‍ය වෙන්නේ මොන වගේද කියන දේ ඉගෙන ගැනීම පමණයි. තේරුණාද? right. ඉතින් මගේ රෙකමන්ඩ් එක නම් මම නම් කියන්නේ යන්න එපා කියන දේ තමයි. right. ඉතින් Tor browser එක පාවිච්චි කරලා ඉවරලා මම හිතන්නේ ඔය දැන් දෙතුන් දෙනෙක් ඔය try එකක් එහෙම දීලා තියෙනවා මට පේන්නේ. right. ඉතින් ඒක ඇත්තම කිව්වොත් එහෙනම් අපේ ආරක්ෂාව අඩුයි. අපි දන්නේ අපේ ඉන්ටර්නෙට් සිකියුරිටිස් ගොඩක් අඩුයි. නේද? අපි ඉතින් කොහේ ආරක්ෂා කරන්නද නේද? අපි අන්තර්ජාලයට යන කම්පියුටර් එක පවා මොනවද? හොරෙන් ක්‍රැක් කරපු එකක් නේ. ඒකින්ද බලාගෙන පරිස්සමට ඔය වගේ වැඩ කරනකොට. right. ඉතින් අපි කිව්වා මේ dark web deep web access කරන්න නම් අපිට අවශ්‍ය වෙනවා මොනවද මේ Tor කියන web browser එක. මේ Tor කියන web browser එක හරහා තමයි අපි කිව්වා anonymously අපිට ඕනෑම web අඩවියකට පිවිසෙන්න හැකියාවක් තියෙනවා. තේරුණාද? ඉතින් මේක හම්බෙන්නේ 1000කින් එකකට විතරයි ඔය යන route එක. ඒකත් සුළු මොහොතකින් නැති වෙලා යනවා. එක refresh එකකින් නැති වෙලා යනවා. ඉතින් ඒක ගන්නේ කොහොමද? මේ කියපු dark web deep web කියලා කියන්නේ දරුවනේ. තේරුණාද? right. ඒ වගේම තමයි ඉතින් අපි මේ dark web deep web ගැන කතා කරනවා පොඩි practically පොඩි එකක් පෙන්නන්න නිකන් තව තප්පර ගානකින් කට් වෙන්න පුළුවන් නැව සම්බන්ධ වෙන්න හැමුණොත් එහෙම. ඔව් ඔයාලා ගේම් එකක් එහෙම අපිට ගේමක් නැතුව ගන්න පුළුවන්. තේරුණාද? ඒ කියන්නේ මිල අඩුවට අපිට ගොඩක් බුදුකාංග ඒ වගේම තමයි ඕනම දෙයක් අපිට ලබා ගන්න හැකියාවක් තියෙනවා. ඒ පැත්තනොත් හොඳයි. දැන් අපි කතා කරගෙන හිටියා මේ ලංකා e-news කියන වෙබ් අඩවියනේ. සර්. ඔව්.
ඇක්සස් ඔය කරන්න data කියලා අපි කිව්වා ලංකාවේ නිවුස් එක. මම ඊමේල් එකක් එහෙම දුන්නොත් එයාලා ට්‍රැක් කරලා ගන්නවා කියන්නේ ඇත්තද? ඔව් අනිවාර්යයෙන්ම වෙනවා. මම දැන් යනවා මේකේ ඇක්සස් කරන්න ටොප් බ්‍රවුසර් එක. ඒත් එකම තමයි දරුවනේ අපි මේ අන්තර්ජාලය තුල තියෙන මේ චිත්‍ර අඳිනවා. ඉතින් ඕකනේ බැරි. right හරි ඉතින් අන්තර්ජාලය තුල අපිට URL එකක් හරහා ඕනෑම සම්පතක් හඳුනා ගන්න පුළුවන්. right අපි ලියාගමු මාතෘකාව පාඩමේ URL යන කුමක්ද? නැත්නම් URL Uniform Resource Locator. නැත්නම් අපි කියනවා ඒකාකාර සම්පත් නිශ්චායකය කියන මාතෘකාව. right ලියාගමු. right වෙබ් අඩවියක් තුල පවතින 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 විවිධ සම්පත් අනන්‍යව හඳුනා ගැනීමට විවිධ සම්පත් අනන්‍යව හඳුනා ගැනීමට භාවිතා කරන ක්‍රමවේදය ඒකාකාර සම්පත් නිශ්චායකය නම් වේ. ඒකාකාර සම්පත් නිශ්චායකය නම් වේ. අන්තර්ජාලයේ ඇති ඕනෑම වීඩියෝ පටයක් කමාවක් රූප රාමුවක් නැත්නම් ඉමේජස් කියලා කියනවා අපි. රූප රාමුවක් ලේඛනයක් වැනි ඕනෑම දෙයක් සඳහා යා යුතු මාර්ගය නැත්නම් රවුට් එක යා යුතු මාර්ගය ලබා දීමට URL භාවිතා කරයි. නැත්නම් ඒකාකාර සම්පත් නිශ්චායකය භාවිතා කරයි. නැත්නම් Uniform Resource Locator කියන එක භාවිතා කරයි. right ඉතින් ඔය URL කියන එකේ කෙටි යෙදුමේ දීර්ඝ නම එහෙම අහන්න පුළුවන් පේපර්. මොකක්ද සර්? URL භාවිතා කරයි. ඒ කියන්නේ ඒකාකාර සම්පත් නිශ්චායකය භාවිතා කරයි කියලා තමයි මම කිව්වේ. right උදාහරණයක් විදියට මේ තියෙන්නේ එක උදාහරණයක්. මේ තියෙන එක URL එකක් සඳහා උදාහරණයක්. මේ තියෙනවා www.edupub.gov.lk එකේ ebooks english ict.pdf. ඒ කියන්නේ මේකේ සම්පත තමයි නැත්නම් ගොනුව තමයි අපිට බා ගැනීම සිදු කරන්න ඕනේ. ඩවුන්ලෝඩ් කර ගැනීම කරන්න ඕනේ ict.pdf කියන එක. තේරුණාද?
මේ ICT.pdf කියන ගොනුවට යන්න ඕනේ කරන මාර්ගය නැත්නම් රූට් එක තමයි මේ කියපු සම්පූර්ණ ලේඛනය කියලා අපිට හඳුන්වන්න පුළුවන්. මේ තියෙන්නේ සම්පූර්ණ URL පාත් එකක්. ඒකාකාර සම්පත් නිශ්චායකයක්. ඉතින් මේක තුල අපිට අවශ්‍ය කරන ලේඛනය තමයි ICT.pdf. ඒ කියන්නේ අන්තර්ජාලයේ තියෙන ඕනෑම සම්පතකට අපිට තියෙනවා මොනවද යම් කිසි මාර්ගයක් පාත් එකක් තියෙනවා. තේරුණාද? right. අපි ලියාගමු උදාහරණයක් විදිහට මේක http://www.edupub.gov.lk ebooks English ICT PDF. right. ඉතින් මෙතනදී පොදු හඳුනා ගැනීමේ දේවල් කීපයක් තියෙනවා. කොටස් කීපයක් තියෙනවා. right. මේ HTTP කියලා කියන්නේ දත්ත ගොනු හුවමාරු කිරීමේ නියමාවලියක් කියලා හඳුන්වන්න පුළුවන් දරුවනේ. තේරුණාද? ගොනු හුවමාරු කිරීමේ නියමාවලියක් විදිහට HTTP හඳුන්වන්න පුළුවන්. මෙයා මොකද කරන්නේ? ගොනුව ලබා දෙන්න කලින් මේ ගොනුවට යන්න පුළුවන්ද ප්‍රවේශ වෙන්න හැකියාවක් තියෙනවද කියලා පරීක්ෂා කිරීමක් කරනවා. තේරුණාද? පරීක්ෂා කිරීමක් කරලා ඉවරලා තමයි අපි මේ කියපු ගොනුවට යන්න මේ වෙබ් අඩවියට යන්න හැකියාව ලබා දෙන්නේ. තේරුණාද? මෙයා මෙතනදී ෆේල් වුණොත් එහෙම මේක රෙස්ට්‍රික්ෂන් නම් ඒ කියන්නේ යන්න බෑ ප්‍රවේශ වීමේ හැකියාවක් නැහැ කියලා තේරුනොත් මේ HTTP හරහා මේ තොරතුරු ලබා ගැනීමට අවස්ථාව ලබා දෙන්නේ නැහැ. තේරුණාද? right. ඉතින් මෙතන www කියලා කියනවා අපි කිව්වා අන්තර්ජාලයෙන් ලැබෙන එක සේවාවක් තමයි World Wide Web කියන්නේ කියලා. ඉතින් World Wide Web කියලා කියන්නේ මේ එක සේවාවක්. ඒ එක සේවාව ලබා ගන්න තමයි අපි මේ කියපු www භාවිතා කරන්නේ. right. මම විනාඩියක් දෙන්න ලියාගත්තත් කමක් නැහැ මේක. සර් මෙහෙට සිග්නල් අඩුයි නේ. සිග්නල් අඩුයි කියන්නේ? right. මම හිතන්නේ network ප්‍රශ්න ඇති දරුවෝ මේ මොකද මේ වැස්ස හින්දා එකක් අනිත් එක තමයි frequency පොඩ්ඩක් අඩු කරලා තියෙන්නේ. usage වැඩි හින්දා frequency rate අඩු කරලා තමයි අපිට දැන් ඉන්ටර්නෙට් සේවා හම්බෙන්නේ. ඒ හේතු හින්දා පොඩ්ඩක් මේ දවස්වල අන්තර්ජාල සම්බන්ධතාවයන් හැමෝගෙම slow වෙලා තියෙනවා. ප්‍රශ්නයක් අහලා තිනවා සර් ක්ලාස් කරන්නේ කොහෙද කියලා. ඔව් මම මහව තමයි ක්ලාස් කරන්නේ. යාපහුවේ තමයි ක්ලාස් කරන්නේ. JVB කියන අධ්‍යාපන ආයතනයේ තමයි ක්ලාස් කරන්නේ. කවුද අහලා තියෙන්නේ? රාවිදු නිම් සර්. සර් මම එක්කෙනෙක් කරන සර් මහව ක්ලාස් එකක් දාගන්න බැරියද? right. මහවත් මම ලබන අවුරුදු ඉඳන් පටන් ගන්නවා ක්ලාස් එක A level. මොනවද මේවා මොනවද මේ මතක නෑ නම. කෝප් එක උඩ තියෙන්නේ Excel එක. නෑ නෑ කෝපරේටිව් එක කියලා කියන්නේ සතස උඩ තියෙන එක. මොකක්ද ඒකේ නම? museum මොකද? museum එක. museum academy එකේ නම මේ අවුරුද්දේ පටන් ගන්න 2023 A level museum academy එකේ. ඉතින් ඔයාලටත් ලබන අවුරුද්දේ A level කරනවා නම් අපි දැන් සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම තමයි යාපහුවේ අපි දැන්ට ක්ලාස් කරගෙන යනවා O level වලට. ඉතින් මේ දවස්වල යන්නේ ඔන්ලයින්. ඉතින් ඔයාලටත් අපේ පාඩම් වලට සම්බන්ධ වෙන්න පුළුවන් ඉන්ටර්නෙට් and email කියන පාඩමට. ඉතින් එහෙම කවුරු හරි කැමැත්තෙන් ඉන්නවා නම් අපි පාඩම් වලට සම්බන්ධ වෙන්න අපිත් WhatsApp එකේ මැසේජ් එකක් දාන්න පුළුවන්. මොකක්ද දරුවෝ ඇහුවේ? සර් කොහෙද? මම මහව යාපහුවේ. යාපහුව හන්දියෙන් ඉන්න ඕනේ. right. ඉතින් ඔයාලට මැසේජ් එකක් දාන්න පුළුවන් අපිට අපේ ක්ලාස් වලට සම්බන්ධ වෙනවා නම්. ඒ වගේම තමයි ඔය group එක හැදුවේ අපි free class වලට. තේරුණාද? ඉතින් ඔයාලට ඒවට කොහොමවත් සහභාගී වෙන්න හැකියාව තියෙනවා. ඒ වගේම තමයි paper class එකකුත් කොහොමද අපි මේකෙදී හිමින්සරේ කරගෙන යනවා ඔයාලට හැමෝටම. ඇත්තටම කිව්වොත් එහෙම ඔයාලගේ මේ කඩ වෙලා තියෙන අධ්‍යාපන රටාව පොඩ්ඩක් ස්ථාවර කරන්න බලාපොරොත්තු වෙන තමයි අපි මේ කරන්නේ. තේරුණාද? හරි. ඉතින් හැමෝම ගොඩ යන්න බෑනේ.
අහිංසක අම්මලා තාත්තලාගේ බලාපොරොත්තුව තමයි කොහොම හරි ඔයාලා ගොඩ ගිහිල්ලා ඔව් හොඳ ලෙවල් එකකට එන එක නේද? රුපියල් ලක්ෂයක් හමාරක් පඩියක් ගන්න එකට ගිහිල්ලා යන්න බැරි නම් වැඩක් නැහැ නේද? ඇත්තම කතාව ඈ අනිවාර්යයෙන්ම යන්න ඕනේ. ඒ බලාපොරොත්තු ඇති කරන බලාපොරොත්තු තමයි ඔයාලා ඉගෙන ගන්න. ඉතින් ඒකින්ද අපි කොහොම හරි හදන්නේ බලව හොඳ ලෙවල් එකට ගන්න. තේරුණාද? IT field එකකින් යන වැඩෝ හදන්න තමයි මට ඕනේ. තේරුණාද? right. ඉතින් ඒත් එක්කම තමයි. ඉතින් පළවෙනි කඩයිම ඔයාලගේ තියෙන පළවෙනි කඩයිම තමයි මේ O level කියන විභාගය. හරිම සූටින් මාටින් එක්සෑම් එක බය වෙන දෙයක් නැහැ. right. ඉතින් සාමාන්‍ය පෙළ ICT තමයි හරිම ලේසි විෂය. තේරුණාද? අනිත් විෂයන් ගැන කතා කරනවට වඩා කවුරු හරි කියනවා සෞඛ්‍ය තමයි ලේසි. බොරු කතාවක්. ICT ලේසි. ICT වල තියෙන සාමාන්‍ය පෙළදී හිස්තැන් පුරවන්නේ කවුද? පහේ පන්තියේ ළමයි. තේරුණා නේද? පහේ පන්තියේ පොඩි උන් තමයි හිස්තැන් පුරවන්නේ. පාස් පේපර් එකක් අරන් බැලුවොත් එහෙම ඔයාලටම තේරෙයි ICT කියලා කියන්නේ හරිම සරල විෂයක්. ලේසියෙන් හැබැයි ටක්කෙට ඉගෙන ගන්න ඕන. තේරුණාද? පොයින්ට්ස් ටික හරියට ඔලුවට දා ගන්න ඕන. right. ඉතින් ඒක හරි ඔයාලටම තේරෙයි අපේ පේපර් ක්ලාස් වලට සම්බන්ධ වෙන නොමිලේ කරන ඒ වගේක් තියෙනවා. ඒ වගේම තමයි අපේ WhatsApp අංකයක් තියෙනවා. ඒකට මැසේජ් එකක් දාලා ඉවරලා පේපර් ක්ලාස් වලට උනන් සම්බන්ධ වෙන්න හැකියාව තියෙනවා. පොඩි මුදල් ගෙවීමක් තමයි කරන්න තියෙන්නේ. right. ඉතින් ඔයාලට හැකියාව තියෙනවා ඒවට සම්බන්ධ වෙන්න. අපි 2020 මොඩල් පේපර්ස් පාස් පේපර්ස් කියන දේවල් දෙකම සාකච්ඡා කරනවා. right. ඉතින් ඒ වගේම තමයි එක්සෑම් එකට කලින් දවසට ගොඩාක් දේවල් වෙන්න පුළුවන්. තේරුණා නේද? right. ඉතින් ඒකත් ඔළුවේ තියාගන්න. මේ පාරත් එහෙම දේවල් වුණා. අනිත් එක තමයි රිපෝට් කරන්න එපා කියලා කියනවා. මේ තමයි ඉතින් තමයි කියන්නේ තමයි රිපෝට් කරනවා. ජොයින් වෙන්න බැරුණාට පස්සේ ගෲප් එකට රිපෝට් කරනවලු. එහෙම කරන්න එපා. තව කෙනෙකුට ඉගෙන ගන්න තියෙන chance එකක් තමයි නැති කරන්නේ. හදන්නේ ඔයාලා හිමුනොත් එහෙම. right. ඉතින් ඒකින්ද එහෙම කරන්න එපා. සම්බන්ධ වෙන්න අපිත් එක්කන් කැමති නම් තේරුණා නම් අද පාඩම අපි මේක ඊළඟ කොටස් ටික ඊළඟ දවසේ කතා කරනවා. ඉතින් සම්බන්ධ වෙන්න කැමති කවුරු හරි ඉන්නෝ නම් මැසේජ් එකක් දාන්න. මගේ අංකයත් මම පස්සේ මම පෙන්නන්නම්. අංකයත් මම කියන්නම් කොහොමද. ඉතින් මගේ අංකය තමයි 0.71 right. ඉතින් ඕකේ ඔය WhatsApp imo අනම් මනම් හැම මගුලම තියෙනවා. right. ඉතින් ඕන කෙනෙක්ට ඕන විදියට මැසේජ් කරන්න පුළුවන්. right. ඉතින් මගේ නම දර්ශන. සර් ආයේ කියන්න. ඔව් ස්ක්‍රීන් එකේ පේනවා මං හිතන්නේ 0.71 31.02 0.78 right. ඉතින් අපි මේ අවුරුද්දේ ගිය අවුරුද්දේ අපි සාමාන්‍ය පෙළ විභාගයට අපේ දරුවන් සූදානම් කරේ ප්‍රශ්න පත්‍ර 251ක් සාකච්ඡා කරවලා. තේරුණාද? මැරෙව්වා. හොඳද? ඉතින් මහන්සි විය යුතුයි. ප්‍රතිඵල තියෙනවා මහන්සුනේ වගේ. තේරුණාද? right. ඉතින් ගිය පාර කොරෝනා හික්කන් තමයි අපි මේ ප්‍රශ්න පත්‍ර 251 සාකච්ඡා කරේ. ඉතින් මේ අවුරුද්දෙත් ඊට වඩා මම එකක් හරි වැඩියෙන් කරනවා කියන ටාගට් එකේ ඉන්නේ. තේරුණාද? right. ඉතින් මහන්සි වෙලා වැඩ කළා රිසල්ට් එකක් දාන්න කැමති කවුරු හරි ඉන්නවා නම් ජොයින් වෙන්න ඕනේ. හැබැයි මහන්සි වෙන්න ඕනේ. තේරුණාද? online quizzes, sport test, unit test ඔය හැමදේම අපි ගාව තියෙනවා. right. ඉතින් අවශ්‍ය වෙන්නේ උනන්දුව, කැපවීම, අදිෂ්ඨානය කියන දේවල් විතරයි. තේරුණාද? වැඩ කරන්න මහන්සි වෙන්න පුළුවන් කට්ටිය අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ ක්ලාස් වලට සම්බන්ධ වෙන්න අපි ලබන සතියේ විතර වගේ නැවත පේපර් ක්ලාස් එකක් පටන් ගන්නවා. ෆ්‍රී එකක්. ඔව් 2020 කියන සාමාන්‍ය පෙළ පේපර් එක සාකච්ඡා කරනවා. ඉතින් අපේ දරුවොත් ඉන්නවා මෙතන. ඔයාලා සම්බන්ධ නොවුන් කට්ටියක් ඉන්නවා. ඉතින් අලුත් යාළුවෝ ඉන්නෝ නම් එයාටත් කියන්න. අද ක්ලාස් එක තේරුණාද කියන දේ ඔයාලටම තේරෙන්නේ නැතිනේ නේද? right. ඉතින් පොඩි අයිඩියා එකක් දෙන්න. අවශ්‍ය නම් මේල් එකක් දාන්නත් පුළුවන්. මම මගේ ඊමේල් ඇඩ්‍රස් එකක් කියන්නම්. නිකන් ඉන්න ගමන් මේල් එකකුත් දාන්න. මේල් එකක් දැම්මේ නැත්නම් අපි මේ පාඩම අවසානයේ හැමෝටම මේල් එකක් හදවනවා. තේරුණාද? හැමෝටම මේල් එකක් හදලා ඉතල තමයි ඉස්සරහට යන්නේ. right. ඉතින් මේ තියෙනවා මගේ මේල් ඇඩ්‍රස් එක. ඉතින් මේකට මේල් එකක් දාන්න පුළුවන් අවශ්‍ය නම්. right. ඉතින් අද පාඩම වලට තේරුණා නම් ඒ වගේම ඔළුවට දෙයක් ගියා නම් WhatsApp එකේ මැසේජ් එකක් දාන්න. තේරුණාද? පොඩි ෆීඩ්බැක් එකක් දෙන්න. පොඩි අයිඩියා එකක් දෙන්න. මේත් එක්කම තමයි අපිත් එක්කම ඉන්න. අපි හොඳ දේවල් කරනවා. තේරුණාද? normal IT පන්තියක් නෙවෙයි මේක. අතම කතාව එක කියන්න බෑ. සමහරට ඔයාලගේ යාළුවනුත් අහලා බලන්න. normal IT පන්තියක් නෙවෙයි මේක. වැඩෝ කරලා තමයි නවත්තන්නේ. right. ඉතින් හරි. එහෙනම් අපි පාඩමේ ඉතුරු ටික කන්ටිනියු කරගෙන යමු. මම පොඩි අදහසක් තමයි දුන්නේ. right. මම හිතනවා ලියාගත්තා කියලා.
හරි ඉතින් edupub.gov.lk මේකේ HTTP කියන නියමාවලිය හරහා තමයි අපිට මේ කියපු යන්න ඕනේද එපාද කියන දේ ලබා දෙන්නේ. right ඒ වගේම තමයි දරුවනේ මේකේ මේ www කියලා කියන්නේ අන්තර්ජාලයේ එක සේවාවක් පමණයි. තේරුණාද? right අපිට මේකේ අන්තර්ජාලයේ තියෙනවා edupub.gov.lk මේක තමයි වසම් නාමය. ඕනෑම වෙබ් අඩවියකට තියෙනවා වසමක් නැත්නම් ඩොමේන් නේම් එකක් තියෙනවා. මේ ඩොමේන් නේම් එකෙන් තමයි දරුවනේ අපි අඳුනගන්නේ මේ වෙබ් අඩවිය මොන වගේ තත්වයේ එකක්ද. දැන් අපි දන්නවා මේ ඩොමේන් නේම් එක දැක්කට පස්සේ දැන් gov කියන ඩොමේන් එක තියෙනවා නම් අපි දන්නවා මේක රජේ වැඩි සෙල්ලම් දාන්න බෑ කියන දේ අපි දන්නවා. .mil කියලා ඩොමේන් එකක් එහෙම තියෙනවා නම් මිලිටරි ඇවිල්ලා ගෙදරට තියවිලා තියලයි. තේරුණාද? ඒ කියන්නේ හමුදාමය ටිකක් විතර පොඩ්ඩක් තදයි. තේරුණාද? ඉතින් මේ ඩොමේන් එක අනුව තමයි අපි වෙබ් අඩවි හඳුනා ගැනීම සිද්ධ කරන්නේ. right ඒ වගේම තමයි දරුවනේ අපිට පුළුවන්කම තියෙනවා මේ කියපු ඩොමේන් එක හරහා මේ මොන වගේ වෙබ් අඩවියක්ද මොකද්ද මේ වෙබ් අඩවිය වෙන්නේ කියන දේවල් බලා ගන්න හැකියාවක් තියෙනවා. තේරුණාද? ඒ වගේම තමයි මේකේ ඔයාලට පේනවා .lk කියලා තියෙනවා. අපි දන්නවා දරුවනේ lk කියලා කියන්නේ ලංකා කියන එක. ඉතින් මේ ඩොමේන් එක හරහා මේ URL එකක අපි දන්නවා මේක මොන රටට අයිති එකක්ද. ඒ කියන්නේ මේ වෙබ් අඩවිය රජයේ එකක්. ඒ වගේම තමයි මේක ලංකාවේ රජයට අයිති වෙබ් අඩවියක් කියන දේ අපි හඳුනා ගැනීමක් කරනවා මේ වසම් නාමය නැත්නම් ඩොමේන් එක භාවිතා කරලා. තේරුණාද? ඒක තියෙනවා සම්පත් පවතින ස්ථානේ නැත්නම් path to resource කියලා. ඔය කියන්නේ මේ අවශ්‍ය කරන ડોකියුමන්ට් එකට යන්න තියෙන පාර. තේරුණාද? දැන් අපි දන්නවා අපේ local disk C එකේ අපි හිතමුකෝ මගේ සින්දුවක් තියෙනවා. ඒක තියෙන්නේ my document වල මියුසික් කියන එක ඇතුලේ මොනවද අජිත් මුතුකුමාරන ඊට පස්සේ තමයි මොනවද බාගෙට සැදුන්තොරින් රින්ගා අන්න MP3 කියලා ડોකියුමන්ට් එක තියෙනවා. තේරුණාද? අපි දන්නවා එතකොට my music ගිහිල්ලා ඒකේ තියෙනවා songs කියලා එකක්. ඒකේ අජිත් මුතුකුමාරන් ඉන්නවා. ඒකේ තමයි අර කියපු සින්දුවේ නමින් තියෙන ડોකියුමන්ට් එක තියෙනවා. ඔය විදිහටම තමයි ඔය ෆයිල් පාත් හොයාගෙන යන විදිහටම තමයි දුවේ පුතේ මේ වසම් නාමය භාවිතා කරලා මේ URL එකක් කරන්නේ. තේරුණාද? ඉතින් මේ URL එකත් කරන්නේ මේ edupub.gov.lk කියන අන්තර්ජාලයේ තියෙන වෙබ් අඩවියේ ebooks කියන ෆෝල්ඩර් එකේ නැත්නම් ඩිරෙක්ටරි එකේ English කියන ඩිරෙක්ටරිය තුල සබ් ඩිරෙක්ටරිය තුල ict.pdf කියන ගොනුව තියෙනවා. ඉතින් මේකත් අන්තර්ජාලයේ තියෙන පරිගණකයක්. ඒක තුල තමයි මේක ගබඩා කරලා තියෙන්නේ. ඔය වෙබ් URL එකක් මගින් කරන්නේ ඔය දේ. තේරුණාද? ඉතින් ඔය විදිහට අපිට අන්තර්ජාලය තුලින් වසම් නාමයේ නියමාවලිය සම්පත් ගුණුව කියන ඔය මූලික ලක්ෂණ අපිට බලා ගන්න පුළුවන්. එකක් මතක තියාගන්න මේ වගේ ප්‍රශ්නයක් අපිට O level වලදී බලාපොරොත්තු වෙන්න පුළුවන්. අපිට දීලා ඉවරලා URL එකක් අහන්න පුළුවන් මේකේ වසම් නාමය මොකද්ද? මේකේ භාවිතා කරන ප්‍රොටෝකෝල් එක මොකද්ද කියලා අපෙන් අහන්න හැකියාවක් තියෙනවා. තේරුණාද? right. ඒ වගේම තමයි මේකේ සම්පත මොකද්ද? රිසෝස් එක මොකද්ද කියන දේවල් අපිට බලා ගන්න පුළුවන්. අපෙන් අහනවා මොනවද මේ රිසෝස් එක? මේ URL එක පාවිච්චි කරේ මොකක් ඩවුන්ලෝඩ් කර ගැනීමද? මොකක් බාගත කර ගැනීමක් සිද්ධ කරන්නද කියලා අපෙන් අහනවා පේපර් වලදී. right. ඉතින් ඒ අවස්ථාවේදී අපිට ඕනේ වෙනවා මේ path to resource වල තියෙන ડોකියුමන්ට් එක මේක තමයි දැන් මම ඩවුන්ලෝඩ් කරන්න යන්නේ. තේරුණාද? right. ඉතින් ඕක තමයි මේ URL එකේ තියෙන සරලම දේ. තේරුණාද? හැම වෙබ් අඩවියකම හැම අන්තර්ජාලයේ තියෙන හැම සම්පතකටම මේ විදිහට URL එකක් අන්තර්ගතයි. right. ඉතින් අපි දරුවනේ මේ URL ගැන කතා කරනකොට අපිට මතක් වෙනවා තව දෙයක් අන්තර්ජාලයේ තියෙන IP ලිපින. right. ඉතින් IP ලිපින කියලා කියද්දී මම මගේ IP ලිපිනය පෙන්වන්නම්. right. right. පේනවා. හරි. right. ඉතින් අපිට අපේ සරිගණකයට හැම වෙලාවෙදීම IP ලිපිනයක් ලබා දෙනවා. තේරුණාද? IP ලිපිනය මම දැන් බලන්න යන්නේ මගේ Linux කියන environment එක. නැත්නම් Linux කියන operating system එක තමයි තියෙන්නේ.
මම if config එක Windows පරිගණකයක නම් IP config පාවිච්චි කරනවා. Linux පරිගණකයක් හින්දා if config එක තමයි මම භාවිතා කරන්නේ. right. ඉතින් මේ if config එක භාවිතා කරලා ඉවරලා මම මොකද කරන්නේ? right. දැන් බලමු IP address එක මොකක්ද කියලා මගේ. right. මෙතන තියෙනවා ඔයාලට පේනවා WLP S0 කියලා. ඔය කියන්නේ දරුවනේ මගේ අන්තර්ජාලයට සම්බන්ධතාවය ලැබුණට පස්සේ මට හිමි වෙච්ච IP ලිපිනේ. තේරුණාද? right. මගේ IP address එක තමයි මේ කියපු 192.168.43.192 කියලා කියන්නේ. ඒ කියන්නේ මම මගේ පරිගණකය අන්තර්ජාලයට සම්බන්ධ කරාට පස්සේ මට IP address එකක් ලැබෙනවා. ඒකෙන් තමයි මගේ activities හැම දෙයක්ම monitor කරන්නේ. තේරුණාද? උදාහරණයක් විදිහට මේ IP address එකක් හරහා තමයි අපේ පරිගණකය අන්තර්ජාලයට සම්බන්ධ වෙන්නේ. right. ඉතින් මට ලැබිලා තියෙන්නේ මෙන්න මේ කියපු IP address එක. මගේ පරිගණකය සම්බන්ධ වෙන හැම මොහොතකදීම මෙයා හඳුනගන්නේ මගේ නම දර්ශන කියලා නෙවෙයි. තේරුණාද? මෙයා හඳුනගන්නේ 192.168.43.192 කියන IP address එකකින් මේ පරිශීලකයා සම්බන්ධ වුණා කියලා අන්තර්ජාලය සමග. තේරුණාද? right. ඉතින් ඒ වගේම තමයි මගේ broadcast address එකක් තියෙනවා. මේ broadcast address එක මගින් මට අන්තර්ජාලයේ ඕනෑම දෙයක් broadcast කරන්න හැකියාවක් තියෙනවා. ඉතින් මේ සඳහා තමයි මෙන්න මේක භාවිතා කරන්නේ. ඒ වගේම තමයි දරුවනේ IPnet 6 කියලා තියෙනවා. IP version 6 කියලා එකක් තියෙනවා. ඒ IP version 6 වලදීත් මට මේ ආකාරයේ IP address එකක් ලැබිලා තියෙනවා. 46 කියන ආකාර දෙකකින්ම ලැබිලා තියෙනවා. right. දැන් බලමු අපි මේ IP address එකක් කියන්නේ මොකක්ද කියලා. right. right. මේ IP address එකක් කියන්නේ දරුවනේ අපිට මේ අන්තර්ජාලයට සම්බන්ධ වෙනකොට සෑම පරිගණකයකටම ලැබෙන අනන්‍යතාවය. දැන් මම දන්නවා මොකද්ද? අපිට පාරට බහින්න ID හැඳුනුම්පත නැත්නම් හැඳුනුම්පත නැත්නම් identity card එක ඕනේ වෙනවා. ඒ වගේ තමයි දරුවනේ අපිටත් මේ පරිගණකයත් එක්ක සම්බන්ධ වෙලා අන්තර්ජාලයට සම්බන්ධ වෙනකොට මට identity එකක් ඕනේ. හඳුනා ගැනීමේ ක්‍රමයක් ඕනේ වෙනවා. ඒ හඳුනා ගැනීමේ ක්‍රමවේදය තමයි මේ IP කියලා කියන්නේ. නැත්නම් ඉන්ටර්නෙට් ප්‍රොටෝකෝල් කියලා කියනවා. මේකත් ඇත්තම කිව්වොත් නීතියක්. ඒ කියන්නේ අන්තර්ජාලයට එනවා නම් ලයිසන් එක තමයි IP address එක කියලා කියන්නේ. තේරුණාද? පාරේ යන ලයිසන් එකේ බෑනේ. නැත්නම් යන්න දෙන්නේ නැහැ නේ. ඒ වගේ තමයි අන්තර්ජාලය කියන route එකට යන්නත් පාරට යන්නත් හැඳුනුමක් තියෙන්න ඕනේ. හැඳුනුම තමයි ඉන්ටර්නෙට් ප්‍රොටෝකෝල් නැත්නම් IP address එක කියලා කියන්නේ. right. ඉතින් මේ IP address එකක් තමයි මේ තියෙන්නේ. 10.202.3.1 කියලා. right. ඒ වගේම තමයි දුවේ පුතේ IP address වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි IPv4 සහ IPv6 කියලා කියන්නේ. මේ IPv4 තමයි ඉස්සෙල්ලම හොයාගත්තේ. දැන් IPv4 address ඉවරයි. තේරුණාද? ඒ හේතුව හින්දා තමයි IPv6 කියන එක දැන් අපි හොයාගත්තේ. හොඳට මතක තියාගන්න දැන් අපිට අන්තර්ජාල සම්බන්ධ වෙනකොට හම්බෙන්නේ IPv4 වලටත් වඩා IPv6 වලින් address එකක්. හැඳුනුමක්. තේරුණාද? right. ඉතින් මේ වැඩේ කරන්න IPv4 වලදී decimal notation ඒ කියන්නේ බිංදුවේ සිට 255 දක්වා තියෙන අගයන් 4ක් භාවිතා කරනවා. මේ උදාහරණයක් දීලා තියෙනවා ඔයාලට 10යි 20 202යි 3යි 1යි කියලා. ඉතින් මේ මෙතන තියෙන්නේ මේ 10 කියන සංඛ්‍යාව බිංදුවේ සිට 255 දක්වා සංඛ්‍යාවක් වෙන්න හැකියාවක් තියෙනවා දුවේ පුතේ. තේරුණාද? right. right. laptop එකේ බැටරි බහලා තිබ්බා. හරි. දැන් බලන්න. right. ඉතින් මේ IP address 4 කියලා කියන්නේ බිංදුවේ සිට 255 දක්වා සංඛ්‍යාවක් අපිට භාවිතා කරලා ඉවරලා මේ කියපු අගයක් ලබා ගන්න පුළුවන්. 10 කියලා කියන්නේ ඒ අතර 0.255 අතර සංඛ්‍යාව. 202 කියලා කියන්නේ 0.255 අතර සංඛ්‍යාව. 3 කියලා කියන්නේ 0.255 අතර සංඛ්‍යාව. ඔය විදිහට අපිට පුළුවන් මේ IP address ලබා ගන්න. තේරුණාද? මේ වැඩේ කරන්න අපිට අවශ්‍ය වෙනවා DHCP කියන configuration එක. dynamic host configuration කියන එක. මේක ඔයාලා සාමාන්‍ය පෙළදී නෑ. උනාට උසස් පෙළදී කතා කරනවා DHCP එක ගැන. right. ඉතින් මේ DHCP එක තමයි කෙලින්ම අන්තර්ජාලයට සම්බන්ධ වෙනකොට ඔයාට IP address එකක් ලබා දෙන්නේ. තේරුණාද? එයා තමයි දෙන්නේ ඔයා මේකට යන්න. ඔයා අරකට යන්න. ඔයාට IP address එක මේක කියලා
ලබා දෙන්නේ මේ කියපු DHCP එක. ඉතින් අර Tor browser එකට අපි හංගන්නේ Tor browser එක පාවිච්චි කරලා මේ පරිගණකයේ අපි අන්තර්ජාල සම්බන්ධ කරන අපිට ලැබෙන IP ලිපිනය. තේරුණාද? right. ඉතින් අපි පොඩි වාක්‍යයක් දෙයක් ලියාගමු IP ලිපින සම්බන්ධව පොඩි අනුමාතෘකාවක් IP address නැත්නම් IP ලිපින. අන්තර්ජාලයේ ඇති සෑම පරිගණකයක්ම අන්තර්ජාලයේ ඇති සෑම පරිගණකයක්ම අනන්‍යව හඳුනා ගැනීම සඳහා IP ලිපින භාවිතා කරයි. ඉන්ටර්නෙට් ප්‍රොටෝකෝල්ස් භාවිතා කරයි. right. ඉන්ටර්නෙට් ප්‍රොටෝකෝල්ස් නැත්නම් IP ලිපින භාවිතා කරයි. ඔව් අපේ IP address එක බලාගන්නේ කොහොමද සර් කියලා අහලා තියෙනවා. right. ඉතින් ඔයාලට පුළුවන් if config එක Linux මේ environment එකක නම් IP config කියන එක භාවිතා කරලා පුළුවන්කම තියෙනවා Windows වල තමන්ගේ IP address එක බලා ගන්න. ඒ කියන්නේ අන්තර්ජාලයට සම්බන්ධ වුණාට පස්සේ. right. සසිරු වරම් විල පෙන්නලා තියෙනවා යාගේ IP address එක. හොඳයි. right. අන්තර්ජාලයේ සෑම පරිගණකයක්ම අනන්‍යව හඳුනා ගැනීමට අන්තර්ජාලයට සම්බන්ධව ඇති පරිගණකයක් අනන්‍යව හඳුනා ගැනීමට IP එහෙම නැත්නම් ඉන්ටර්නෙට් ප්‍රොටෝකෝල් භාවිතා කරයි. ඉන්ටර්නෙට් ප්‍රොටෝකෝල් භාවිතා කරයි. මෙම IP ලිපිනයන් දශම තිතෙන් වෙන් කරනු ලබයි. බිඳුවේ සිට 255 දක්වා වූ අගයන් 4ක් මගින් IPv4 IP version 4 කියන එක තමයි IPv4 කියලා කියන්නේ. IPv4 නිරූපණය කරනු ලබයි. IPv4 ලිපිනයන් නිරූපණය කරනු ලබයි. IPv4 ලිපිනයන් නිරූපණය කරනු ලබයි. මෙය dotted decimal notation ලෙසද හඳුන්වනවා. මෙය dotted decimal notation ලෙසද හඳුන්වනවා. dotted decimal notation ලෙසද හඳුන්වනවා. කියන්නේ dot තියලා ඉවරලා තමයි bit 4කින් byte 4කින් sorry byte 32කින් තමයි මේක නිරූපණය කරන්නේ. තේරුණාද? sorry byte 4කින් bit 32කින් පැහැදිලිද? byte 4කින් bit 32කින් නිරූපණය කරනවා. right. ඒ වගේම මෙය ආකාර දෙකක් සහිත වේ. එක තමයි IPv4 කියලා කිව්වේ. අනිත් වර්ගය තමයි IP කියන ඒවා ප්‍රධාන වර්ග දෙකයි. එකක් තමයි IPv4 අනිත් වර්ගය තමයි IPv6 කියලා කියන්නේ. ඉතින් මේ IPv6 වලදී අපිට බිටු 128ක් නිරූපණය කරන්න හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ නිරූපණය කරන්න පුළුවන් ප්‍රමාණය වැඩි. තේරුණාද? right. IPv4 සහ IPv6. ඉතින් මේකට ටියුට් එකක් තියෙනවා දරුවනේ. ඉතින් කොරෝනා ඉවරුණ ගමන් ඔයාලට මේකේ ටියුට් එක හම්බ වෙනවා. එතකම මේ විදිහට ලියා ගන්න. ඊට පස්සේ රීෆිල් කරන්න ඕනේ මුල ඉඳන්ම ටියුට් එක. ඒ වගේම තමයි පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර, ටර්ම් ටෙස්ට්, අනම්මනම් මොඩල් පේපර්ස්, මොඩල් ප්‍රශ්න ඔය හැමදේම අන්තර්ගත කරලා ප්‍රශ්න සමූහයක් තියෙනවා ටියුට් එක ඇතුලේ. ඒවත් කළ යුතුයි. තේරුණාද? right. හරි. අපි එහෙනම් අදට නවත්තමු ක්ලාස් එක. අපි ඊළඟ දවසේ කතා කරනවා එතකොට දරුවනේ ඉන්ටර්නෙට් ප්‍රොටෝකෝල් කියන මාතෘකාවට පස්සේ වසම් නාම කියන දේවල් ටිකක් ගැඹුරි. තේරුණාද? ඉතින් අපි අද මම හිතන්නේ පාඩම තේරුණා කියලා හිතනවා හැමෝටම. මම පොඩ්ඩක් deeply explain කරලා සමහර points එහෙම. ඉතින් ඒවා අතරම කිව්වොත් සාමාන්‍ය දැනීම දුර්වේ පුතේ.
ගොඩක් ඒවා සමහරවිට ඕනෙත් නෑ. නමුත් අපි දැනගෙන ඉන්න ඕනේ කරුණු තියෙනවා. right ඉතින් මම හිතනවා අපේ අලුත් දරුවෝ ටිකටත් පාඩම තේරුණා කියලා. ඉතින් අපිත් එක්කන් සම්බන්ධ වෙන්න ඕන නම් ඉතින් WhatsApp පණිවිඩයක් තමයි දාන්න තියෙන්නේ. right ඉතින් නම්බර් එක තමයි තියෙන්නේ මම පින්නනම් ආයි පාරක්. contact number එක තමයි 0.71 ඔය කියන නම්බර් එකෙන් තමයි තින්නේ මම WhatsApp නම්බර. right ඉතින් ඔයාලටත් පුළුවන් ඔය ඉන්න වෙලාවට මොනවා හරි ගැටලුවක් අන්තර්ජාල සම්බන්ධ ගැටලුවක් වෙන්න පුළුවන්. ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. right ඉතින් free for all ඇත්තටම. right ඉතින් අපිත් එක්ක සම්බන්ධ වෙන්න ඕන නම් අද පාඩම තේරුණාද? අවුරුද්දක් ඉගෙන ගත්තද? වැඩක් නැද්ද? අපට ආදී මේ පැය දෙක කියලා හිතුණාද? right ඕනම ෆීඩ්බැක් එකක් දාන්න පුළුවන්. right ඉතින් අපිත් එක්කම රැඳලා ඉන්න දරුවනේ අපි අලුතෙන් කරන අලුත් ප්‍රෝග්‍රෑම්ස් ටිකක් තේරුණාද? අපි කිව්වා අපි සාමාන්‍යයෙන් අනිත් අයට වඩා ටිකක් විතර වෙනස්. ටිකක් නෙවෙයි ගොඩක් වෙනස්. යාළුවගෙන් අහලා බලන්න. ඉතින් අපි එහෙනම් ඊළඟ දවසේ අලුත් දේවල් එක්ක හම්බ වෙනවා. ඉතින් අපිත් එක්කන් ඉන්න එකතු වෙලා අපි ඊළඟ දවසේ අලුත් දේවල් ටිකක් කතා කරනවා. අලුත් මාතෘකාවක් එක්කන් domain names ගැන. ඉතින් domains ගැන අපි කතා කරනවා. මේ පාඩම අවසානයේදී අපි කතා කරනවා cloud සේවාවක්. මේ cloud service ගැන අපි practically කරනවා. තේරුණාද? cloud සේවාවකට access ගන්න කොහොමද? මොනවද මේ cloud සේවාවක් කියන්නේ මොනවද? cloud සේවාවක වැඩ කරන්නේ කොහොමද කියන දේවල් ඔක්කොම ටිකක් කියලා දෙනවා. තේරුණාද? right ඉතින් අපි සාමාන්‍යයෙන් ටිකක් වෙනස්. practical නැති වලටත් practical එක්කම යන පාඩමක් තියෙනවා. තේරුණාද? right ඉතින් අපිත් එක්කන් join වෙන්න කැමති අය ඉන්නවා නම් ඉතින් අනිත් කට්ටියත් එක්කන් කතා කරලා බලන්න. හොඳයි නම් විතරක් අද lesson එක තේරුණා නම් ඒ වගේම තමයි අනිත් පාඩම් වලට සම්බන්ධ වෙන්න කැමති කවුරු හරි ඉන්නවා නම් message එකක් දාන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි මං හිතනවා මෙතන ඉගෙන ගත්ත හැමෝම සුපිරි වැඩෝ වෙන්න ඕනේ කියලා. තේරුණාද? හොඳ ඒකක් දායි අනාගතයේ බුදුගාංග ඉංජිනේරුවෝ IT ෆීල්ඩ් එකේ වැඩෝ විහිවේ කියලා. වැඩෝ කියන්න බෑ නේද? වැඩෝයි වැඩියෝයි දෙන්නම දෙගොල්ලම නේද? right ඉතින් එහෙම විහිවේ කියලා මම හිතනවා. right ඉතින් ඕනම ටයිම් එකකදී මොනවා හරි සම්බන්ධ ගැටලුවක් තේරුණාද? කැම්පස් එකේදී වෙන්න පුළුවන්. ඊහා සම්බන්ධ වෙන්න දෙයක් වෙන්න පුළුවන්. A level subject එකේ තෝරගන්නේදී පවා අපේ උදව්ව අවශ්‍ය නම් ඉංග්‍රීසි කියන්නේ කවුද කියලා අහලා තියෙනවා. O level ඉවර වෙනකම් ඔන්ලයින් කරනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. දැන් කොහොමද ඔන්ලයින් O level ඉවර වෙනකම් අපිට ඔන්ලයින් තමයි කරන්න වෙන්නේ. මොකද වාතින සෞඛ්‍ය ආරක්ෂිත ප්‍රශ්න ගැටලු නිසා. right එහෙනම් අපි ඊළඟ දවසේ හම්බෙමු දරුවනේ. අලුත් දෙයක් එක්ක අලුත් පාඩමක් එක්ක. එහෙනම් අපි අද නවත්තමු. ඉතින් ඔයාලට මේකේ වීඩියෝ එකේ රීප්ලේ එකක් බලන්න ඕන නම් මම මේක YouTube එකට දානවා. ඒ වගේම තමයි අපේ තියෙනවා මොනවද? channel එකේ නම රුවන් දර්ශන කියලාම තමයි තියෙන channel එකේ නම නම්. ඒ වගේම තමයි මොනවද මේ Telegram group එකක් තියෙනවා අපේ. ඉතින් Telegram group එකට අවශ්‍යයට සම්බන්ධ වෙන්න පුළුවන්. right එහෙනම් අපි ඊළඟ දවසේ හම්බ වෙමු. ඒ වගේම තමයි ලබන සතිය සමාදාවට paper class එකක් තියෙන්න පුළුවන්. alert එකේ ඉන්න. තේරුණාද? right ඉතින් එහෙනම් අපි ලබන සතිය හම්බ වෙමු. හැමෝටම ආරක්ෂාකාරීව ඉන්න. හොඳ ඒ වගේම තමයි සෞඛ්‍ය ආරක්ෂිත විධිවිධාන හොඳට follow කරන්න. right එහෙනම් ඉතින් අපි ඊළඟ දවසේ හම්බ වෙමු. හැමෝම පරිස්සමෙන් ඉන්න. අපි ඊළඟ දවසේ හම්බ වෙමු. හැමෝටම බුදු සරණයි. මොකටම ආයුබෝවන්. ගැටලු තියෙනවද මොනවා හරි? ගැටලු තියෙනවද? මට අහන්නම. ගැටලු මොනවා හරි තිබේද? right මම හිතනවා නෑ කියලා. එහෙනම් අපි ඊළඟ දවසේ හම්බ වෙමු. හැමෝටම සුබ සන්ධ්‍යාවක්. සුබ සන්ධ්‍යාවක්. Thank you, sir. Thank you, sir. Thank you, sir. good night sir.